හොඳයි. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් සුබ දවසක් ඈ. හරි. අපි ගිය සතියේ කතා කරමින් හිටියේ අනුපාත ගැන නේද? අනුපාතවල අපි අන්තිම කොටසට ඇවිල්ලා තිබ්බා. පස්වෙනි අනුපාත වර්ගය තමයි අපිට කතා කරන්න තියෙන්නේ. අනුපාත වර්ග අපි හතරක් කතා කරා. ඒකේ පළවෙනි එක අපි කතා කරා ලාභදායීත්ව අනුපාත ගැන කතා කරා නේද? ලාභදායීත්ව අනුපාත, දල ලාභ අනුපාතය, සුද්ධ ලාභ අනුපාතය, ඊට පස්සේ මුළු වත්කම් ප්‍රතිලාභ අනුපාතය, සුද්ධ වත්කම් ප්‍රතිලාභ අනුපාතය, අයිතිකරුවන්ගේ රාග්දර ස්කන්ධ ප්‍රතිලාභ අනුපාතය කියලා අපි කතා කරා. ඊට පස්සේ අපි ද්‍රවශීලතා අනුපාත, ජංගම අනුපාත සහ ශනික වත්කම් අනුපාත ගැන කතා කරා. ඊට පස්සේ අපි ක්‍රියාකාරී අනුපාතය අර්ථ තොග පිරිවැටුම් අනුපාතය, තොග රඳවා ගැනීමේ කාලය, ණයගත පිරිවැටුම් අනුපාතය, සාමාන්‍ය ණය ඉටු කිරීමේ කාලය, මුළුවත්කම් පිරිවැටුම් අනුපාතය, ස්ථාවර වත්කම් පිරිවැටුම් අනුපාතය, ණය හිමි පිරිවැටුම් අනුපාතය සහ ණය ගෙවීම් කාලය සම්බන්ධයෙන් අපි කතා කරලා ඉවර කරා. තෝරන අනුපාතය ඇත්තේ ණය ස්කන්ධ අනුපාතය, මුළු ප්‍රාග්ධනයේ ණය අනුපාතය, පොලී ආවරණ අනුපාතය අපි කතා කරලා ඉවර කරා. එතකොට දැන් ඊගාවට පස්වෙනි එක අපිට තියෙන්නේ ආයෝජකයන්ගේ අනුපාත. හරිනේ? එතෙන් වෙනකන් ලියාගත්තා. තමයන් ගැටලුවක් තියෙන විදිහ පුදුනේ අපි සාමාන්‍ය මට්ටමේ හදාගෙන කරගෙන ගියා. හරි. ලියා ගන්න මාතෘකාව ආයෝජකයන්ගේ අනුපාත කියලා. ආයෝජකයන්ගේ අනුපාත. හරි. දැන් කවුද ඔය ආයෝජකය කියලා කියන්නේ? ව්‍යාපාරයේ ලාභදායීත්වය උදෙසා මුදල් ආයෝජනය කරන අය අපි කියනවා ආයෝජකයෝ කියලා. ඉතින් මේ ආයෝජකයෝ තමන් ආයෝජනය කරාට පස්සේ ඒ වගේ ප්‍රතිලාභයන් අපේක්ෂිත මට්ටමින් තමන්ට ලැබෙනවද නැද්ද මේ ආදී කරුණු කාරණා දැන හඳුනා ගැනීම අනිවාර්යෙන් වැදගත් වෙනවා. එතකොට අපි කියන්නේ ආයෝජකයෝ සාමාන්‍ය ව්‍යාපාරවල ආයෝජනය කරනකොට වඩා ව්‍යාපාරවල ආයෝජනය කරනකොට සමාගම් විශේෂයෙන්ම සාමාන්‍ය කොටස් සහ වර්ණීය කොටස් කියලා වර්ගීකරණයක් තියෙනවා. ඒ කියන්නේ ජෙනරල් ෂෙයාර්ස් සහ ප්‍රෙෆරන්ස් ෂෙයාර්ස් කියලා. ඒ කියන්නේ වර්ණීය කොටස් කියලා වෙනම කතා කරනවා, සාමාන්‍ය කොටස් කියලා වෙනම කතා කරනවා. එතකොට තමන්ගේ ආයෝජනයේ ප්‍රතිලාභ දැන් ඔයාලා බෑ ගන්නවා බැංකුවකට ගිහිල්ලා සල්ලි දාපුවම හම්බෙන්නේ පොලියක්නේ. ඒතර මේකෙදි අන්නේ පොලිය වෙනුවට මේකෙදි ලාභයක් දෙන්නේ ලාභාංශ ඩිවිඩන්ඩ්ස් කියලා අපි කියනවා ලාභාංශ. ඒතර කොටසකට කීයක් හම්බෙනවද අවුරුද්දකට? සාමාන්‍ය කොටසක් රුපියල් 10යි නම් කොටස් 50ක් අපි හිතුව කොටස් 50000ක් කියලා. රුපියල් 10යි නම් එක කොටසක් කොටස් 50000කට මම ගෙවන්න ඕනේ කීයක්ද? රුපියල් ලක්ෂ 5ක් ගෙවන්න ඕනේ. හරිද? එතකොට අවුරුද්දේ මට තියෙන ප්‍රමාණය කීයද? කොටස් 50000යි. එතකොට එක කොටසකට ලාභාංශ රුපියල් 2ක් දුන්නොත් කොටසකට ලාභාංශ රුපියල් 2ක් දුන්නොත් මට හම්බ වෙන අවුරුද්ද රුපියල් කීයක්ද? ලක්ෂයක් හම්බ වෙනවා. පැහැදිලිද? එතකොට කොටසකට දෙන්නේ 750ක් නම් මට හම්බෙන්නේ රුපියල් 25000යි. එතකොට මෙන්න මේවා තමයි තීරණය වෙන්නේ. එතකොට ලොකු කම්පැනි තියෙන්නේ සම්පත් බැංකුව, ඇඩ් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව නේද? ඔය කියන කාගීස්ලාගේ මේ ඔක්කොගේම බැංකු සහ ඔය කියන දෙවන්ත ව්‍යාපාරවල තියෙන මෙන්න මෙහෙම කොටස් ආයෝජනය කරලා ඒවට තමයි ගෙවීම් කරනවා. ඔයාලා දන්නවනේ කොටස් වෙළඳපොළ තියෙන්නේ මෙන්න මේ කොටස් විකුණන්න පුළුවන්. හරිද? මගේ මේ කොටස් 50000 මට ඕන නම් විකුණන්න පුළුවන්. ඒතර කොටස් වෙළඳපොළේ කරන්නේ මෙන්න මේ කොටස් විකුණන එක මිලදී ගන්න එක. ඒතර මම මේවා විකුණුවොත් එimhe තව කෙනෙකුට පුළුවන් ඒවා මිලදී ගන්න. ඒතර එහෙනම් මම මිලදී ගන්න හරි විකුණන්න හරි කොටස් වෙළඳපොළ ආශ්‍රිතව ක්‍රියාත්මක කරනකොට මම අවුරුද්දක් ඒ කොටස් තියාගත්තොත් මට තියෙන ලාභදායීත්වය පින්නන්නේ ලාභාංශ හරහා. ඒතකොට මේ කොටසක ඉපීම කියලා හොයාගත්තොත් අපිට පුළුවන් ලාභාංශය තීරණය කරන්න. ඒතකොට කොටස් ඉපීම මේ ආදී කරුණු කාරණා තමයි මෙන්න මේ ආයෝජකයන්ගේ අනුපාත හරහා පෙන්නන්නේ. ඒතකොට ආයෝජකයන්ගේ අනුපාත හරහා ඔය කියන ඒවා අපි අනිවාර්යෙන් දැනගන්න ඕනේ. හරිද? රයිට්. ලියාගන්න මෙහෙම ව්‍යාපාරයක කියලා ව්‍යාපාරයක අයිතිකරුවන්ගේ ව්‍යාපාරයක අයිතිකරුවන්ගේ මූලිකම පරමාර්ථය වන්නේ
මූලිකම පරමාර්ථය වන්නේ තම ආයෝජනයේ සඳහා උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමයි. උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමයි. ව්‍යාපාරයක් එම අරමුණු කොතෙක් දුරට ඉටු කර තිබේද යන්න. ව්‍යාපාරයක් එම අරමුණු කොතෙක් දුරට ඉටු කර තිබේද යන්න. නිරීක්ෂණය කිරීම සඳහා යොදා ගැනෙන අනුපාත නෝට් එක ගොඩක් දුන්නා දැන් දෙන්නේ යොදා ගැනෙන අනුපාත ආයෝජකයන්ගේ අනුපාත ලෙස හඳුන්වයි. මේ යටතේ ගැනෙන ප්‍රධාන අනුපාත කිහිපයකි. එක කොටසක ඉපයුම් අනුපාතය. දැන් ව්‍යාපාරයක් යම් කාලච්ඡේදයක් තුලදී එක් සාමාන්‍ය කොටසක් සඳහා උපයා ඇති ලාභය මින් පෙන්නුම් කරයි. දැන් ඔයාලගේ දැන ගැනීම සඳහා මට හිතෙනවා මම සාමාන්‍ය කොටස් සහ වර්ණීය කොටස් කියන්නේ මොනවද කියලා ඔයාලට කියලා දුන්නොත් හොඳයි. මොකද මේ බලන්නකෝ දැන් ව්‍යාපාරයක් ගත්තට පස්සේ ඔන්න මම පටන් ගන්නවා 5 කියලා කුළුබඩු සඳහා ව්‍යාපාරයක් පටන් ගන්නවා. හරිද? දැන් මේ කුළුබඩු සඳහා පටන් ගන්න ව්‍යාපාරයේ ශ්‍රී ලංකා ස්පයිස් කියලා නැත්නම් ශ්‍රී ලංකා ස්පයිසි කියලා කිව්වොත් ශ්‍රී ලංකාවේ සැර වගේ ව්‍යාපාරයක් පටන් ගන්න යනවා. දැන් මේ ව්‍යාපාරේ ඔන්න මම සමාගමක් බවට පත් කරගන්න ඕනේ. මේ සමාගම බවට පත් කර ගැනීමේදී මේක මට කරගෙන යාම සඳහා තනියම මට මේක කරන්න බෑ. හරිද? ඒක තනියම කරන්න බැරි නිසා මම බලනවා මේ ව්‍යාපාරය සඳහා දැනීම සිදුවන මුළු ආයෝජන මුදල කොච්චරද කියලා බලන්න. හරි. ආයෝජන මුදල බලලා අපි හිතුව රුපියල් ලක්ෂ 10යි. රුපියල් ලක්ෂ 10යි. මේ රුපියල් ලක්ෂ 10න් එක කොටසක් එක කෑල්ලක් රුපියල් 10ක් කියලා මම තීරණය කරනවා. හරිද? රුපියල් 10යි. එකක්. එතකොට මේක බෙදාවුවොත් එහෙම තියෙනවා කීයක්ද? ලක්ෂයක් තියෙනවා. එතකොට මේ සමාගමේ අයිතිය කොටස් ලක්ෂයක් කියලා කියන්නේ. මේවා සාමාන්‍ය කොටස් ලක්ෂයක් කියලා කියන්නේ. හරිද? එතකොට ඔය ලක්ෂය දැන් මට පුළුවන් මේ ලක්ෂයෙන් 60000ක් ගන්න. එතකොට තමයි වැඩිම අයිතියක් මට තියෙන්නේ. එතකොට මට පුළුවන් මේකේ අධ්‍යක්ෂක මණ්ඩලයට යන්න මම ලොක්කා එතකොට මේක. හරිද? තව කෙනෙක් මේකේ 5000ක් ගන්නවා. හරිද? තව කෙනෙක් 10000ක් ගන්නවා. තව කෙනෙක් 2000ක් ගන්නවා. තව කෙනෙක් 3000ක් ගන්නවා. එතකොට මෙතනම 15යි 20යි තව කෙනෙක් ඕන 20000ක් ගත්ත කියන්නේ. දැන් මගේ මේ කොටස් ලක්ෂ බෙදලා ගිහිල්ලා තියෙන්නේ මේ විදිහට. මට 60000ක් තියෙනවා.
තව 1 2 3 4 5 දෙනෙකුට ඉතුරු 40000 තියෙනවා. හරිද? එතකොට මේකෙදි මම රුපියල් 10 ගානේ මම දාන්න ඕනේ ලක්ෂ කීයක්ද? ලක්ෂ 6ක්. ඔව් මෙතන මම ලක්ෂ 6ක් දාන්න ඕනේ. හරිද? මෙයා 50000යි, මෙයා ලක්ෂයයි, මෙයා 20000යි, මෙයා 30000යි, මෙයා ලක්ෂ 2යි. එතකොට තමයි මේ ලක්ෂ 10 හැදෙන්නේ. හරි? ඊට පස්සේ මට මේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. එතකොට මේ ව්‍යාපාරය හරහා මම ලාභ ලබනකොට හම්බෙන ලාභේ බෙදන්නේ අපි ඉන්නේ 6 දෙනයි කියලා 1 2 3 4 5 6යි කියලා 6ට බෙදන්නේ. හිතන්නකෝ රුපියල් ලක්ෂයක්ම ලාභ තිබ්බා කියලා. එතකොට රුපියල් ලක්ෂය ලාභය 6 දිනකට බෙදන්නේ නැහැ. බෙදන්නේ මේ එක කොටසකට රුපියලයි කියලා. එක කොටසකට රුපියලයි. එහෙනම් මට හම්බ වෙනවා කියලාද 60000ක් හම්බ වෙනවා. මෙයාට 5000යි 10000යි 2000යි 3000යි 20000යි. කොටස් ප්‍රමාණවත් තමයි යාට ලාභ හම්බ වෙන්නේ. තේරුණාද? එතකොට මේ සමාගමට අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කරනවානේ. ඩිරෙක්ටර් බෝඩ් එකක්. අන්නේ ඩිරෙක්ටර් බෝඩ් එකට එන්න පුළුවන් වෙන්නේ වැඩිම ෂෙයාර්ස් කොටස් තියෙන අයට විතරයි. එතකොට අපි හිතමු මේ සමාගමේ අපි අධ්‍යක්ෂක මණ්ඩලයට දෙන්නයි පත් කරන්නේ කියලා. එහෙනම් මෙන්න මේ මම සහ මෙන්න මෙයාට එන්න පුළුවන්. හරි? වැඩිම ෂෙයාර්ස් තියෙන අයට අධ්‍යක්ෂක මණ්ඩලයට එන්න පුළුවන් අධ්‍යක්ෂකවරු ප්‍රමාණයත් එක්ක. හරි? යම් වෙලාවක මගේ කොටස් ටික මම කොටස් වෙන්න පොලේ විකුණලා මෙයා හිතන්නකෝ මගෙන් තව 30000 එකක් ගත්තා කොටස්. මගේ කොටස්. එතකොට දැන් මෙයාට තියෙනවා 50000 එකක්. 30000ක් ඕනේ නෑනේ මෙයාට. ඔව් මෙයාට මං කියන්නේ මෙයා මේ කට්ටියගේ ඔක්කොගේම ෂෙයාර්ස් ටික ගත්තා. හරි? මෙයා ගත්තා. එතකොට මෙයාට දැන් 40000ක්. මගේ කොටස් වලිමුත් එයා 10000 එකක් ගත්තා කියලා හිතන්නකො. කොහොම හරි. එහෙම වුණොත් මෙයාට තියෙනවා 50000 එකක් කොටස්. මට තියෙන්නේ 49999. එහෙම වුණොත් වැඩි අයිතියක් තියෙන්නේ මෙයා මේකේ අධ්‍යක්ෂක ජෙනරාල් බවට පත් වෙනවා. ඒ නිසා මෙන්න මේ සමාගම් වල දැන් නැගෙනහිර පර්යන්තයේ කොටස් විකුණනවා කියලා අහන්නේ. නිවුස් වලට කියන්නේ අන්නේ කොටස් අයිතිය. අදානි සමාගමකට දුන්නා කියලා කියන්නේ මෙච්චර කොටස් ප්‍රමාණයක්. ඒතකොට ඒ වගේ අයිතිය ලාභ වලින් වැඩි කොටසක් ඒ අයට යන්නේ. ඒ වගේම අධ්‍යක්ෂක මණ්ඩලය වුණාට පස්සේ තීන්දුව ගන්නෙත් ඒ අයට. දැන් වරාය අධිකාරිය කොටස් වලින් 51ක් තියෙනවලු අපේ රටේ. 49ක් තමයි ඉන්දියාවට දුන්නේ. බැරි වෙලා හතෝ ඉන්දියාව 49 ගත්තට තව දෙකක් කොහෙන් හරි ගහලා ගත්තොත් එහෙම අපි ඉවරයි. මොකද සම්පූර්ණයෙන්ම යාළගේ අධිකාරීත්වය තමයි ක්‍රියාත්මක වෙන්නේ. 51 අපි තිබ්බා. අපිට ලොකු බලපෑමක් කරන්නත් බෑ. මොකද කරට කරන් ඉන්නේ නේද? තීන්දුව తీරන ගන්නකොට අපිට එහෙම් පිටිම ප්‍රතික්ෂේප කරන්නත් බෑ. ඒ නිසා මෙන්න මේ කොටස් තමයි ඔය වෙළඳපොළ විකුණන නෙස්ලේ සමාගමේ කොකාකෝලා සමාගමේ එතකොට ඔය තේ වතු වල මේ කොටස් විකුණනවා. ඔයාලට පුළුවන් මේ කොටස් වෙළඳපොළේ ලියාපදින්න. හොඳම වැඩේ ඇත්තටම ඔයාලා කොටස් වෙළඳපොළේ ගිහලා ලියාපදින්න. රුපියල් 1000ක් විතර වගේ දීලා කොටස් වෙළඳපොළේ ලියාපදින්න කියලා සමාගම දෙකක තුනක නිකන් කොටස් ටිකක් අරගෙන දාලා තියනවා. ගැටලුවක් නෑ. 750 රුපියලකට කොටස් තියෙන තැන් තියෙනවා. හරි? ඒ නිසා මේක කරන්න පුළුවන් දෙයක්. එතකොට මෙන්න මේ කොටස් වලට අපි කියනවා සාමාන්‍ය කොටස් කියලා. මේ සාමාන්‍ය කොටස් වල විශේෂත්වය තමයි නා අධ්‍යක්ෂක මණ්ඩලයේ තේරීපත් වෙන්න පුළුවන්. ලාභාංශ හම්බ වෙනවා. ඒ වගේම සම්පූර්ණ මේ සමාගම සම්බන්ධයෙන් පවත්වන ඡන්ද විමසීම් වලදී ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ වගේම අයිතියෙන් දැන් සමාගමේ අයිතිකාරී කියන එක ප්‍රකාශ කිරීමේ හැකියාවක් මේක ASCII තියෙනවා. හැබැයි තව කොටස් જાතියක් තියෙනවා වරණීය කොටස් කියලා. ඒවට අපි කියනවා වරණීය කියලා. මේ වරණීය කොටස් කියලා කියන්නේ මේ කොටස් වගේම තමයි. අපි හිතමු තව මගේ ව්‍යාපාරය කරගෙන යන්න තව ලක්ෂ 5ක් ඕනේ. මේ ලක්ෂ 5 ගන්නවා අපි ඒ රුපියල් 10 කොටස්. මොන කොටස්ද? වරණීය කොටස්. මෙන්න මේ වරණීය කොටස් වලට අයිතිය දෙන්නේ නැහැ. අයිතියක් හම්බ වෙන්නේ නැහැ. ඡන්ද ප්‍රකාශ කරන්න බෑ. අධ්‍යක්ෂක මණ්ඩලයට එන්න බෑ. සමාගමේ රැස්වීම සඳහා සහභාගී වෙන්න මොකුත් බෑ. හැබැයි මෙයාලට අනිවාර්යයෙන්ම 100%ක් හරි එකක් හරි දෙකක් හරි කියනවා අපි හිතමු 100ට එකක් රුපියලක් කියලා. රුපියලක් කියලා කිව්වනම් එහෙම නැත්නම් 110ක් කියලා කිව්වනම් හැම කොටසකටම අවුරුද්ද අවසානයේ ලාභ තිබ්බත් නැතත් 110ක් ගෙවන්න. මේකේ ලාභ තිබ්බොත් විතරයි ගෙවන්නේ. මේකේ ලාභ නැතත් ගෙවන්න වෙනවා. මේක ණය. බාහිරින් ගත්ත ණයක් අනිවාර්යයෙන් මේක ගෙවලා දාන්න ඕනේ.
හරියට අපි නායක ගත්තට පස්සේ පොලිය ගෙවන්නේ. අන්න ඒ විදිහට පොලිය ගෙවනවා වගේ මෙන්න මේකේ නිශ්චිත ප්‍රමාණයක් අනිවාර්යෙන් ගෙවාගෙන යන්න ඕනේ. හරිද? එතකොට ඇත්තම සාමාන්‍ය කොටස් තමයි සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය බවටපත් වෙන්න ඕන. හරි. එහෙම නැත්නම් ලාභාංශ නිශ්චිත ලාභාංශ හිමි කරගන්න හරි හැකියාවක් තියෙනවා. ලියාගන්න මෙන්න මෙහෙම තරුවක් දාලා සාමාන්‍ය කොටස් සහ වර්ණීය කොටස්. සාමාන්‍ය කොටස් සහ වර්ණීය කොටස්. ලියාගන්න මෙහෙම සාමාන්‍ය කොටස් යන සාමාන්‍ය කොටස් යන ඡන්ද අයිතිය හිමි අධ්‍යක්ෂක මණ්ඩලයට තේරී පත්විය හැකි මහ සභාව සඳහා සහභාගී විය හැකි අයිතිය හිමි කොටස් වේ. සාමාන්‍ය කොටස් සඳහා ලාභාංශ හිමිවන නමුත් ඒ සෑම වර්ෂයකම ලබා දිය යුතුයයි අනිවාර්ය නොවේ. සමාගමේ ලාභ නොමැති විටදී ලාභාංශ හිමි නොවේ. හරිද? පැහැදිලිනේ. ඊගාලියන වර්ණීය ලාභාංශ යන්නේ මේ ණයක් වන අතර සෑම වර්ෂයකදීම නිශ්චිත ලාභාංශයක් වර්ණීය කොටස් හිමියන්ට ගෙවීමට සිදුවේ. වර්ණීය කොටස් හිමියන්ට ඡන්ද අයිතිය හිමි නොවන අතර අධ්‍යක්ෂක මණ්ඩලයටද තේරී පත්විය නොහැක. හරිද? පැහැදිලි. මොකද ඔයාලගේ ගණන් වල තියෙනවා වර්ණීය කොටස් සාමාන්‍ය කොටස් කියලා. හරි? right. ලියාගන්න එන කොටසක ඉපෙවීම අනුපාතය කියන සූත්‍රයේ කොටසක ඉපෙවීම අනුපාතය
කොටසට ඉපේ අනුපාතය. බදු අඩු කළ පසු ලාභය ඒකෙන් අඩු කරනවා වර්ණීය ලාභාංශ. යෙදීම නිකුත් කළ සාමාන්‍ය කොටස් සංඛ්‍යාව. නිකුත් කළ सामान्य कोटा संख्या कोटा संख्या व्याकरण सूत्र हर බදු අඩු කළ පසු ලාභය ඒ කියන්නේ බදු පසු ලාභය අඩු කිරීම වර්ණීය ලාභාංශ බෙදීම නිකුත් කළ සාමාන්‍ය කොටස් සංඛ්‍යාව ලියාගන්න බදු අඩු කළ පසු ලාභය 90000යි वर्णीय लाभांश 10000යි निकुत कल सामान्य कोटस गणन 20000යි හොඳයි එහෙනම් කොටස කිපෙම කීයද කොටස කිපීම 90000න් 10000ක් අඩු කරා. ඒතකොට 80000 80000 බෙදීම 20000 කියලා කියන්නේ 4යි. හරිද? පැහැදිලි නේද? හරි. ඒක දෙවෙනි එක ලියා ගන්න මිල ඉපයුම් අනුපාතය. මිල ඉපයුම් අනුපාතය. මිල ඉපයුම් අනුපාතය දැන් මේ රුපියල් 10 කොටසක් දැන් රුපියල් 10න් සාමාන්‍ය කොටසක් හැබැයි ඔය රුපියල් 10 සාමාන්‍ය කොටස වෙළඳපොලේ කාලයක් ඇති සමාගමේ වටිනාකම වැඩිද මේක රුපියල් 12 වෙනවා 15 වෙනවා 25 වෙනවා සමහරවිට 60 වෙනවා සමහරවිට ආය 50 වෙනවා ඔහොම අඩු වැඩි වෙනවා ඒකයි කොටස් වෙළඳපොලේ විකුණන්නේ එතකොට ඒකෙන් තමයි ලාභ ලබා ගන්න. එතකොට දැන් මම මෙතන කියන්න යන්නේ සමහර වෙලාවට අපේ රුපියල් 10යි කොටස. හැබැයි ඒක 12ක් වටිනවා 15ක් වටිනවා. තේරුණාද? එතකොට රුපියල් 10 එකක් වුණාට වෙළඳපොලේ එකේ වටිනාකම වැඩි අඩු වෙලා. හරි. එතකොට දැන් සමහර කොටස් තියෙනවා 750යි 725ට තිබ්බ කොටස් අද රුපියල් 200යි 300යි වෙලා. ඒ වගේම රුපියල් 20ට 25ට පටන් ගත්තේම අද වෙද්දී පල්ලෙහාටම ගිහිල්ලා. දැන් ওই කොටස් වෙළඳපොලේ ලාභ උපයන්නේත් මේකත් එක්ක. හිතන්නකෝ මම දැන් රුපියල් 10 කොටසක් රුපියල් 12 ගානේ මං ගත්තා. මම අරගෙන මං ගත්තා කොටස් ලක්ෂයක්. කොටස් ලක්ෂයක් ගත්තා. මේක අරගෙන මාස 3ක් විතර යනකොට කොටසක් රුපියල් 15ක් වුණා වෙළඳපොලේ. දැන් මොකද කරන්නේ? මං ටක් ගාලා දීලා දානවා. මට රුපියල් කීයක් තියෙනවද දැන්?
ලක්ෂ 3ක් එනවා. ලාභ විතරයි. ඇයි? කොටස් ලක්ෂයක් තියෙන රුපියල් 3ක් වැඩි වෙලා තියෙනවා. එතකොට ඔය පිටරට ආය ඇවිල්ලා ලංකාවේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරනවා කියලා කියන්නේ මේක. එයාලා තරවුකාරයෝ හරහා හොඳම කොටස් ගන්න කොහොමද කියලා තරවුකාරයෝ කියලා දෙනවා. ඒතර ඒ අය හරහා මේක කරනවා. මට මතකයි ඔය ඉන්දියන් ඔයිල් සමාගමේ රුපියල් 27යි 28යි 29ට තමයි කොටස් නිකුත් කරන්න පටන් ගත්තේ. ඉන්දියන් ඔයිල් සමාගමේ. එතකොට මේ වෙලාවේ ඇත්තටම මගේ යාළුවෙකුත් ඇවිල්ලා මට කිව්වා කොටස් 1000ක් 2000ක් 3000ක් නෙවෙයි 10000ක් හරි එකතු වෙලා ගමු කියලා. ඒ කාලේ ඉතින් මට එහෙම ලොකු සල්ලියක් තිබෙත් නෑ. නමුත් මම ඒකට ඒ නිසා අත ගැහුවේ නෑ. මං කිව්වා මගේ ඉගෙන ගන්න කටයුතු වලට ඕක දානවා මචං. මේ වෙලාවේ සල්ලි නෑ. ඒ හින්දා ඔබ පුළුවන් නම් ගනින් කියලා. ඉතින් මිනිහාගේ අයියා මං දන්නේ කොටස් 10000ක් ගත්තා. මොකද ඒ කාලේ කොටස් 10000ක් කියලා කියන්නේ මේක 28ට ගත්තා 280000යි. සමහර අය කොටස් අරන් තිබ්බා 30000 50000 එහෙම අරන් තිබ්බා. හැබැයි දවස් 5ක් යනකොට මේ ඉන්දියන් ඔයිල් සමාගමේ කොටසක වෙළඳපොළ වටිනාකම එකපාරට රුපියල් 48 49 වුණා. දැන් බලන්න මේක 49 වුණා නම් මෙයාට රුපියල් කීයක් තියෙනවද? 20 ගානේ ගුණ කරා නම් 10000ට රුපියල් ලක්ෂ 2ක්. තේරුණාද? කොටස් ලක්ෂයක් ගත්ත මිනිස්සුන්ට ලාභ හිතා ගන්න පුළුවන්. මොකද ලක්ෂයක් ගන්න පුළුවන්. බැරි කමක් නැහැ. මොකද ලක්ෂ 28ක් කියන්නේ තරම්ම ලොකු ගාණක් නෙවෙයි. හැබැයි එහෙම ගත්ත කෙනෙකුට එකවරම රුපියල් ලක්ෂ 20ක ලාභයක් හම්බුනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට සමාගම් වල කොටස් වල වෙළඳ මිල අඩු වැඩි වෙනකොට ඒ මත අපේ කොටසක කීයක් උපයලා තියෙනවද කියන එක හොයාගන්න එක තමයි කරන්නේ මිලපියුම් අනුපාතයෙන්. තියාගන්න මෙහෙම කොටසක වෙළඳ මිලත් එකී කොටසේ ඉපයුමත් අතර එකී කොටසේ ඉපයුමත් අතර පවත්නා සම්බන්ධතාවය මෙම අනුපාතයෙන් විග්‍රහ කරයි. එනම් කොටසක වෙළඳ මිල එකී කොටසේ ඉපයුම් මෙන් කී වාරයක්ද යන්න මෙම අනුපාතයෙන් නිරූපණය කෙරේ. ඊළඟ සූත්‍රයේ මිල ඉපයුම් අනුපාතය සමානයි කොටසක වෙළඳ මිල බෙදීම කොටසක ඉපයුම යට ලියන්න මෙහෙම කොටසක වෙළඳ මිල රුපියල් 20ක් නම් කොටසක ඉපයුම රුපියල් 4යි නම් මිල ඉපයුම් අනුපාතය
අල්ලේසි කොහොමද කොටසක වෙළඳ මිල 20යි කොටසක ඉපයුම අපි ඉස්සලා ගත්ත එකේ තාවේ 4යි එහෙනම් කීයද 5යි හරි 5යි ඊගා තුන්වෙනි එක ඉපයුම් ඵලදා අනුපාතය ඉපයුම් ඵලදා අනුපාතය ඉපයුම් ඵලදා අනුපාතය ඊගා ගන්න මෙහෙම කොටසක ඉපීමත් එකී කොටසේ වෙළඳ මිලත් අතර පවත්නා සම්බන්ධතාවය මෙයින් නිරූපණය කෙරේ මෙය පහත පරිදි ගණනය කළ හැක දැන් කොටසක ඉපයුම බෙදීම එකී කොටසේ වෙළඳ මිල ගුණ කිරීම සීගය කොටසක ඉපයුම බෙදීම එකී කොටසේ වෙළඳ මිල ගුණ කිරීම 100. දැන් ඉස්සර සූත්‍රය මම කියේ මොකද්ද? කොටසක ඉපයුම 4යි කිව්වා. වෙළඳ මිල 20යි කිව්වා. දැන් ඒක මේකට ගත්තා කියන්නේ කොටසක ඉපයුම එහෙනම් කීයද? 4යි. කොටසක වෙළඳ මිල කීයද? 20යි. ගුණ කිරීම 100. කීය වෙනා? 5 වරක් 4 120යි. කොටසක ඉපයුම් ඵලදා අනුපාතය කීයද එනවා? 120යි. කොටසක ඉපයුම් ඵලදා අනුපාතය 120යි. හරිද? right. දැන් අනුපාත ටික ඔක්කොම ඔතනින් ඉවරයි. හරිද? කරුවන් ලා ලියා ගන්න මෙහෙම ඉහත සඳහන් මම ඔයාලට දුන්නේ වෙළඳ හා ලාභාලාභ ගිණුම. වෙළඳ හා ලාභාලාභ ගිණුමත් ශේෂපත්‍යයත් පදනම් කරගෙන පහත අනුපාතයන් ගණනය කරන්න. මේ බලන්න මේ ටික ඔක්කොම හදන්න පුළුවන්. එක දල ලාභ අනුපාතය. දෙක ශුද්ධ ලාභ අනුපාතය. මුළුවත්කම් ප්‍රතිලාභ අනුපාතය.
ඊගායක සුද්ධවත්කම් ප්‍රතිලාභ අනුපාතය. සුද්ධවත්කම් ප්‍රතිලාභ අනුපාතය. අයිතිකරුවන්ගේ ප්‍රාග්ධන ප්‍රතිලාභ අනුපාතය. අයිතිකරුවන්ගේ ප්‍රාග්ධන ප්‍රතිලාභ අනුපාතය. ජංගම අනුපාතය. ජංගම අනුපාතය. ක්ෂණික වත්කම් අනුපාතය. තොග පිරිවැටුම් අනුපාතය. මේවා අපි හදනකොටත් හදාගෙන ගියා. නමුත් ඔක්කොම එකවර දැන් හදනවා ඈ. තොග රඳවා ගැනීමේ කාලය. තොග රඳවා ගැනීමේ කාලය. ණයගැති පිරිවැටුම් අනුපාතය. ණයගැති පිරිවැටුම් අනුපාතය. සාමාන්‍ය ණය එකතු කිරීමේ කාලය. ණය හිමි පිරිවැටුම් අනුපාතය. ණය හිමියන්ට මුදල් ගෙවීමේ කාලය. මුළුවත්කම් පිරිවැටුම් අනුපාතය. ස්ථාවරවත්කම් පිරිවැටුම් අනුපාතය. ස්ථාවරවත්කම් පිරිවැටුම් අනුපාතය. යන ණය ස්කන්ධ අනුපාතය. ණය ස්කන්ධ අනුපාතය. ඊගාක මුළු ප්‍රාග්ධනයේ ණය අනුපාතය. මුළු ප්‍රාග්ධනයේ ණය අනුපාතය. ඊගාක පොලි ආවරණ අනුපාතය. පොලි ආවරණ අනුපාතය. ඊගාක කොටසක ඉපයුම් අනුපාතය. කොටසක ඉපයුම් අනුපාතය. ඊගාක මිල ඉපයුම් අනුපාතය. ඊගාක ඉපයුම් ඵලදා අනුපාතය. ඉපයුම් ඵලදා අනුපාතය. හරිද? යටින් ලියන්න මෙම සමාගමේ කොටසක වෙළඳ මිල කොටසක වෙළඳපොළ මිල රුපියල් 33.725 රුපියල් 33.725 හරිද? දැන් ඔය අනුපාත ඔක්කොම අපි කතා කරලා තියෙනවා. අනුපාත ඔක්කොම අපි ලියාගෙන තියෙනවා. වෙළඳාම ලාභ කිරීමත් වාගාව තියෙනවා. තේකපත්‍යත් වාගාව තියෙනවා. දැන් පෙන්නලා ගන්නකො. එකපාරට මම බෝඩ් එකේ හදාගෙන යන්නේ නැහැ. ඉස්සල්ලාම දැන් දල ලාභ අනුපාතය, සුද්ධ ලාභ අනුපාතය, ජංගම අනුපාතය, ජනිකවත්කම් අනුපාතය එහෙම වල හදන්න. ඊට පස්සේ මම හදන්න පටන් ගන්නවා නේ. රයිට්. පටන් ගන්නකො. පළවෙනි අනුපාත ටික හදන්න. මම විනාඩි 15ක් දෙන්න. එතකොට ඊට පස්සේ මම අනුපාත ආය හදා යනවා. මොනවාරි අහන්න තියෙනවද? ඔය ගාන සම්බන්ධයෙන් මොනවද දැනගන්න තියෙනවද අහන්න. ඔක්කොම ගාන ලියාගෙන ඉන්නේ. ගාන දුන්නා මම එදා පළවෙනි දවසේ. හරි නේද? ගාන දුන්නා. ඒ දීපු ගාන තමයි ඔය හදන්නේ. දීපු ගානේ තියෙනවා වෙළඳා ලාභ ගිණුම තියෙනවා. තේසපත්‍ය තියෙනවා. හරි? එදා ගාන දුන්නා. එහෙම දුන්නා. වෙළඳා ලාභ ගිණුම කියලා දුන්නා. ඒකේ ආරම්භක තොගය 90. ඊට පස්සේ අපි කතා කරපු මොකද්ද?
අවසන්තෝගේ අඩු කරා ඊට පස්සේ විකුණුම් පිළිවෙල දලලාභය නේද ඊට පස්සේ අපි කතා කරපු ඔය විකිණීමේ බෙදා හැරීමේ වියදම් ආයතන පරිපාලන මූල්‍ය ඊට පස්සේ බදු පෙරලාභය අඩු කරා බදු පසුලාභය පරිණිය ලාභාංශ කියලා ගත්තේ මේ පැත්තේ ශේෂපත්‍රයක් මතකයිනේ ශේෂපත්‍රේ කොටස් තුනකට එහෙම ගහලා තිබ්බේ ස්ථාවර වත්කම් නේද සමුච්චිත පිළිවෙල සමුච්චිතාවය උද්ගාවය කියලා අරගෙන මම ඒක ඉවර කරලා තිබ්බා ඊට පස්සේ ජංගම වත්කම් කියලා මෙතනින් ගත්තා මෙතනින් ජංගම වත්කම් කියලා ගත්තා මතකයිනේ ලක්ෂ 10කට ශේෂපත්‍රය අයින් කරා ඉවර කරා අවසාන එකතුව ලක්ෂ 10ක් ආ ඒක ඔයාලට දුන්නමයි ඉදායි පළවෙනි දවසේ හරි එකපාරට මම හදන්න යන්නේ එහෙම හැදුවොත් ඔයාලට ප්‍රශ්නයක් වෙන නිසා හදන්න මම පොඩි වෙලාවක් දෙන්න මේකේ මම ඔක්කොම ගෙලිනේ.
පළවෙනි අනුපාත ටික හදාගෙන යන්න. මොනවාරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. හරි. හදන්න මොනවාරි ගැටලුවක් තියෙනවා නම් අහන්න ඈ. මම දැන් හදනවා. මම පොඩි වෙලාවක් දුන්නේ ඔයාලට හදන්න. මට හිතෙනවා එහෙනම් ආපහු මේ වෙනදා ලාභාලා විදිනවා මේ ඔක්කොම ගහන්න දෙනවා මම. ඒකට තව පැහැදිලි වෙන්නේ නැත්නම් සමහර අයට බෝඩ් එකේ එදා ඉස්සෙල්ලා හරි මොනවද දුන්නා එහෙම. වෙනදා ලාභාලා විදිනවා. හරි. වෙනදා ලාභාලා විදිනවා මම මෙතනින් ගහන්න. හරි. වෙනදා ලාභාලා විදිනවා තමයි මේ කියන්නේ. වෙනදා ලාභ අලාභ දිනුවා. මම එක රුලකේ තොරතුරු ටික දාන්නේ. කොහොම එක රුලක දාගෙන යන්න. මෙතන 1 1 තොගය කියලා කියන්නේ ආරම්භක තොගය. හරිද? 1 1 1 1 ආරම්භක තොගය. ආරම්භක තොගය. මේකේ තිබ්බ ලක්ෂයක්. 1 2 3 4 5. ඊට පස්සේ තිබ්බ ගැණුම්. ගැණුම් තිබ්බ මේ කැටියට නම් ලක්ෂ 6,40,000ක් ගැණුම්. ඔයාලා අය ලියා ගන්න ඕනේ නැහැ. ඔයාලා මේක දන්නවා. එතකොට මේ දෙකේම එකතුව තියෙනවා කීයක්ද? 7,40,000. එතකොට මේකෙන් අඩු කරනවා අවසන් තොගය. 12.31 තොගයට අපි කියන අවසන් තොගය කියලා. අවසන් තොගය. අවසන් තොගය මේ කැටියට තිබුණා 1,40,000. මේ 1,40,000 අඩු වුණාට පස්සේ අපිට එනවා ලක්ෂ 6ක්. ඒකට අපි කිව්ව විශේෂ නමක් ඒකට තමයි විකුණු පිරිවැය කියලා කිව්වේ. එහෙනම් තමයි විකුණු භාණ්ඩවල පිරිවැය. විකුණු භාණ්ඩවල පිරිවැය. හරිද? දැන් මේ පැත්තේ තියෙනවා අත්පිට විකුණු. අත්පිට විකුණු. අත්පිට විකුණු. දැන් මේකේ අත්පිට විකුණු තියෙනවා 2,60,000. ණයට විකුණු. ණයට විකුණු තියෙනවා 5,40,000. මේ දෙකේ එකතු කීයද එහෙනම්? ලක්ෂ 8යි. දැන් අපි බැලුවා මෙන්න මේ විකුණුම් වල වටිනාකම සහ මෙන්න මේ විකුණුම් පිරිවැය අතර වෙනස තමයි අපි කියන්නේ දල ලාභය කියලා. මෙතනින් ගත්තට පස්සේ මෙතනින් ඉරි දෙකක් ගහලා මේ ගානේ හැටියට නම් ඔන්න අපි බලනවා මෙතන ලක්ෂ 8යි. හරිද? මේ පැත්තේ වැඩි ලක්ෂ 8යි. 1 2 3 4 5යි. මේ පැත්තේ 1 2 3 4 5යි. මෙන්න වෙනස. මේ වෙනස තමයි කීයද? ලක්ෂ 2යි. ලක්ෂ 2යි. මෙන්න මේ ලක්ෂ 2 තමයි අපි කියන්නේ මොකද්ද? දල ලාභය කියලා. දල ලාභය. මේ දල ලාභය ඉස්සරහට අරගෙන යනවා. මෙතනින් මෙහාට අරගෙන යනවා. එහෙනම් ඉදිරියට යන දල ලාභය. මොකද සුද්ධ ලාභය හොයද්දි මේක වැදගත් වෙනවා. ලක්ෂ 2යි. ඔන්න ලක්ෂ 2යි. හරිද?
එතකොට දැන් මේ පැත්තේ තියෙනවා තව අපි එදා කතා කරා ආයතන පරිපාලන වියදම්. ආයතන පරිපාලන වියදම්. ආයතන පරිපාලන වියදම්. ආයතන පරිපාලන වියදම්. කීයක් තිබ්බද එදා? 38000යි. 38000යි. ඊට පස්සේ විකුණුම් හා බෙදා හැරීම වියදම්. විකුණුම් හා බෙදා හැරීම. විකුණුම් හා බෙදා හැරීම. විකුණුම් හා බෙදා හැරීම අපි එදා 30000ක් දාලා තිබ්බා. ඊට පස්සේ පොලි කියලා 12000ක් තිබ්බා. පොලි වියදම් 12000යි. එහෙනම් බලන්නකෝ දැන් මේ පැත්තේ එකතුව ලක්ෂ 2යි. හරි? මේ පැත්තේ එකතුව ලක්ෂ 2ක් වෙන්නේ නැහැ. ඒතර මේ ලක්ෂ 2 මැදට ගත්තා. මේ ලක්ෂ 2 මෙතෙන් දෙනකොට මේ ලක්ෂ 2කින් මෙන්න මේ වියදම් අඩු කරාට පස්සේ ඊළඟට අපි කියන මොකද්ද 40000යි 50000යි මේ අතර වෙනස කීයද 120000යි ඒක සුද්ධ ලාභය 120000යි මේක බදු පෙර සුද්ධ ලාභය බදු පෙර සුද්ධ ලාභය තාම බදු අඩු කරලා නැහැ ඊට පස්සේ මේක අපි ඉදිරියට ගෙනියනවා ඉදිරියට ගෙන යන සුද්ධ ලාභය මේවා එදා දුන්නම 120000 මේකෙන් අඩු කරන්න පුළුවන් මොකද්ද බදු අඩු කරන්න පුළුවන් බදු කීයක් තියෙනවද අඩු කළා ආදායම් බදු කීයද 40000 එහෙනම් දැන් ආපහු මේ දෙක ආපහු මෙහෙම ඉදිකාල වෙන් කරන්න පුළුවන් 120000යි 120000යි එහෙනම් මැදට එනවා දැන් කීයක්ද 80000 මේක බදු අඩු කළ පසු සුද්ධ ලාභය. ඒතර මේකත් ඕන ඉදිරියට යන සුද්ධ ලාභය. කීය දැන් එන්නේ එහෙනම් 80000යි බදුත් අඩු කරාට පස්සේ. තව මේකේ තියෙන වර්ණීය ලාභාංශය. හරි? මේකේ තියෙන වර්ණීය ලාභාංශය. අපි ගන්නට ඕනේ. වර්ණීය ලාභාංශ කීයක් තියෙනවද 8000ක් තියෙනවා සාමාන්‍ය ලාභාංශ 22000ක් තියෙනවා එහෙනම් ඊට පස්සේ එන ලාභය කීයද ඊට පස්සේ මෙතන දැන් 80000ක් තියෙනවා මෙතනත් 80000යි එහෙනම් දැන් ලාභාංශ අඩු කළ පසු සුද්ධ ලාභය කීයද මෙතන 30000යි කියන 50000 මේක ඉදිරියට යන සුද්ධ ලාභය හරි 50000 මේ ටික මම එදා දුන්නා නේද ඔය ටික ඔක්කොම දුන්නානේ ඔය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙන විදියක් නැහැ හරි මොනවාරි තියෙනවනම් අහන්න ඊට පස්සේ මම එදා ශේෂපත්‍යයක් දුන්නා හරි දැන් ශේෂපත්‍යයක් මම ආපහු මතක් කිරීම සඳහා දාන්න නැත්නම් ඔයාලට ආපහු අමතකයි දෝ කියලා මට හිතෙනවනේ ඒ නිසා ශේෂපත්‍රය අපි මෙහෙම මම මෙතනින් දාන්න ඕන ශේෂපත්‍රය හරි ශේෂපත්‍රය මේක කොටස් තුනකට බෙදා ගත්තා
දැන් මේ දීපු තොරතුරුම දෙන හින්දා මම ටිකක් හිතියේ ලියන්න නේ. මෙතන තිබ්බ පිරිවැය. පිරිවැය, සමුච්චිතශය, සුද්ධාගය. හරිද? ওই ටික තිබ්බා. එතකොට මම මේ ගානට අදාළව කවුරු හරි මට එදා කියන්නකො උතන තිබ්බේ මම දාපු එකට අමතරව තව තිබුණා. එතන ඉඩම් ගොඩනැගිලි කීයද කියලා කියන්නකො. ඉඩම් ගොඩනැගිලි. ස්ථාවරවත්කම් වල කවුද අපේ එදා හිටියේ කවුද? ඔය නෝට් එකේ තියෙනා ඉන්නව නේද මෙතන? කවුද අපේ 223 මට කියන්න. මොකද ඒ ටික මං එදා වෙනස් කරලා දුන්නේ. 223 මයික් එක ඔන් කරලා කියන්නකෝ ආයේ නෝට් එකේ තියෙන ටික. ඉඩම් ගොඩනැගිලි කීයද? ඉඩම් වල ලක්ෂ 4යි පිරිවැය ලක්ෂ 4යි පිරිවැය ලක්ෂ 4යි අයතු අයින් කියන ඉඩම් ගොඩනැගිලි කීයද? ඈ 223 සර් මයික් එක ඔන් කරගෙන ඉන්නේ කතා කරන්නේ. සර් කිව්වා සර් ඈ සර් ඉඩම් ලක්ෂ 4යි සර් ඔයා කියන එක ඇහෙන්නේ නැත්තේ මට මොකද? මගේ සවුන්ඩ් එක අඩු වෙලාද? අයියෙන් කියන්න බලන්න. සර් ඉඩම් ලක්ෂ දුන්නේ. ඔව් ඔව් ඉඩම් ගොඩනැගිලි ලක්ෂ 4යි. ඊට පස්සේ ඒකේ පිරිවැය පිරිවැය තමයි සර් ලක්ෂ 4 සමුච්චිතය මොකුත් නැහැ නේද? නෑ සර් සුද්දාගේ ලක්ෂ 4යි. හරි. ඔව් ඊට පස්සේ මොනවද දුන්නේ මං? ගොඩනැගිලි 1,50,000යි ඔය 1,50,000යි. සම්මුචිතශය 10,000යි සමුච්චිතය 10,000යි. ශුද්ධාගය 1,40,000යි. 40,000යි හරිනේ? ඔව් සර් ඊට පස්සේ යන්ත්‍ර සූත්‍ර ඒත් 1,50,000යි සර් යන්ත්‍ර සූත්‍ර 1,50,000යි. හරි. සමුච්චිතය 30,000යි සර් 30,000යි. හරි. එහෙනම් සුද්දාගේ 1,20,000යි. ඊට පස්සේ ලී බඩු වලට 20,000යි ලී බඩු පිරිවැය 20,000යි. ඔව් සර් ඔව් සමුච්චිතය 3,000යි 3,000යි. ඒතර සුද්දාගේ 17,000යි. හරි. ඊට පස්සේ පරිගණක 30,000යි පිරිවැය පරිගණක 30,000යි. ඔව් හරි. සමුච්චිතය 7,000යි 7,000යි. එහෙනම් සුද්දාගේ 27,000යි. 23,000 ඔය ටිකනේ දුන්නේ නේද? ඔව් සර් ශුද්ධාගේ 23,000යි ඔව් 23,000යි. හරි. ඉන්නකෝ බලන්න වෙන මොනවා හරි වෙනසක් දුන්නාද කියලා. යටවෙනවත් මම වෙනස් කරේ නැහැ. කීර්තිනාමය දුන්නද ඔයාලට? නෑ සර් ඒක දුන්නේ නැහැ කීර්තිනාමය ආයෝජනය දුන්නේ නේද එදා? දුන්නේ නැහැ සර් මේ ඒ දෙක ලියන්න ලියා විතරයි දුන්නේ. නම් දෙක ඔව් සර් හරි හරි. මේ අගයන් ටික ඔය මම එදා වෙනස් වෙච්ච හින්දා දාන්නේ. ඉඩම් ගොඩනැගිලි එන ලක්ෂ 4යි. සුද්දාගේ ලක්ෂ 4යි. ඉඩම් මේ ගොඩනැගිලි තියෙනවා 1,50,000ක්. සමුච්චිතශය 10,000යි. සුද්දාගේ 1,40,000යි. යන්ත්‍ර සූත්‍ර දීලා තියෙන ඒත් 1,50,000ක්. සමුච්චිතශය 30,000ක් දීලා තියෙනවා. සුද්දාගේ එහෙනම් 1,20,000යි. ලී බඩු 20,000ක් දීලා තියෙනවා. සමුච්චිතශය 3,000යි. සුද්දාගේ 17,000යි. පරිගණක 30,000ක් දීලා තියෙනවා. සමුච්චිතශය 7,000යි. සුද්දාගේ 23,000යි. රයිට්. ඔය ටික ඔහොම එකතු කරා මෙතනින් ඉදි දෙකක් ගන්නවා.
හරි මේ ටික 4මාරයි 7යි 7මාරයි ලක්ෂ 7මාරයි මේ ටික ගත්තට පස්සේ 30යි 40යි 50යි එහෙනම් මේ ටික ලක්ෂ 7යි කීර්ති නාමය හා ආයෝජන මන් දීලා නැහැ කීර්ති නාමය හා ආයෝජන කියලා මෙතන දුන්නාට දීලා නැහැ ඊට පස්සේ ජංගම වත්කම් ජංගම වත්කම් වලට දීලා තියෙනවා තොගය 1,40,000 හරි තොගය 1,40,000 ඊගොඩ දීලා තියෙනවා ණය ගැතියෝ 90,000 ණය ගැතියෝ 90,000 ඊගොඩ මෙතන තියෙනවා ලැබිය යුතු බිල් ලැබිය යුතු බිල් කියලා තියෙනවා 30,000 ඊගොඩ තියෙනවා මෙතන කලින් ගෙවු වියදම් එහෙම නැත්නම් ඉදිරියට ගෙවු වියදම් කියලා කියනවා කලින් ගෙවු වියදම් ඉදිරියට කළ වියදම් කියලා අපි කියන්නේ 20000ක් තිබිලා තියෙනවා නේද 10,000 බැංකු මුදල් තියෙනවා බැංකු ශේෂය කියන්නේ ඒක තමයි බැංකු මුදල් 20000යි අතැති මුදල් 10,000යි ඔක්කොම තියෙනවා 2.30යි 2.60යි ලක්ෂ 3යි එහෙනම් මුළු වත්කම ඇවිල්ලා තියෙනවා අපිට කීයද ලක්ෂ 10ක් හරි මේ පැත්තේ තිබිලා තියෙනවා ශේෂපත්‍රයේ ප්‍රාග්ධනයට සාමාන්‍ය කොටස් රුපියල් 10 සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන දැන් සාමාන්‍ය කොටස් තිබිලා තියෙනවා ඕකේ කොටස් ගත්තොත් නම් කීයක් තියෙන්නේ 54,000යි වටිනාකම 5,40,000 රුපියල් 10 වර්ණීය කොටස් රුපියල් 10 අර මම කතා කරේ අද උදේ වර්ණේ පටන් ගද්දි නේද වර්ණීය කොටස් ප්‍රාග්ධන ලක්ෂය කියලා කියන කොටස් නම් 10,000 නේද මෙතන ලක්ෂයයි මම එකතු එහෙමම දැම්මා ඊගොඩ සංචිතයට තිබිලා තියෙනවා ලාභ අලාභ ගිණුම ලාභ අලාභ සංචිතය ලාභ අලාභ ගිණුම කියලා කියන්නේ ලාභ අලාභ සංචිතය තිබිලා තියෙන 60,000 ඊගොඩ තියෙනවා දිගු කාලීන වගකීම් දිගු කාලීන වගකීම් ඒ අර්ථයේ 108 ණය කර 108 ණය කර 108 ණය කර තියෙනවා කීයක්ද 1,50,000 ඊට පස්සේ අපිට තියෙනවා ජංගම වගකීම් දැන් ජංගම වගකීම් ගත්තට පස්සේ ණය හිමියෝ 75,000යි ගෙවිය යුතු බිල් තියෙනවා 15,000 උපජිත වියදම් 20,000 ඊගාවට උපජිත ආදායම් බදු උපජිත ආදායම් බදු 10,000යි යෝජිත ලාභාංශ දැන් ගෙවන්න ඕනේ තියෙනවා 30,000 ඔක්කොම 1,50,000යි මුළු වටිනාකම එකතු කරපුවාම මේකෙත් එනවා කීයක්ද ලක්ෂ 10ක් මෙතන 6.40යි 7යි 7යි 7.50යි 7.50යි මේ 1.50යි 2.50ක් එනවනේ හරිනේ 6යි 6යි 40යි 7යි 8යි 50යි හරි 10යි 2යි 2යි 3යි 4යි 5යි 6යි ඔන්න ඔය තොරතුරු ටික මම දුන්නේ හරිද
ඒතර ඔය තොරතුරු ටික දීලා තමයි මම දැන් හොයන්න කියලා ඔයාලට කියන්නේ. එක මොකද්ද? දැන් මම ගාන දැන් ඔයාලත් හැදුවා. හැබැයි මාත් හදාගෙන යන්නම්. ඔයාලගේ පහසුව සඳහා. ලාභ අලාභ දිනුමේ ලාභ අලාභ අනුපාතය හොයන්න කියනවනේ. දැන් මම අනුපාත ටික මෙන්න මෙතනම හදන්නම්. ඔයාලට මෙතන ලියන එක පේනවනේ. එතකොට මේ පළවෙනි එකේ මොකද්ද? දල ලාභ අනුපාතය. දල ලාභ අනුපාතය ඔයාලගේ සූත්‍රයේ තියෙනවා. දල ලාභ අනුපාතය කොහොමද ගන්නෙ? දල ලාභයේ බෙදීම විකුණුම. දැන් මේකේ දල ලාභය කීයද මේ? දල ලාභය ලක්ෂ 2යි. හැදුවේ නැත්තම් බලා ගන්න. ඔන්න ලක්ෂ 2 එතනින් ගත්තා. දල ලාභය ලක්ෂ 2යි. එතකොට විකුණුම් කීයක් තිබ්බද? විකුණුම් මෙතනින් ගත්තා. විකුණුම් අපිට ලක්ෂ කීයක්ද? 8ක්. ලක්ෂ 8ක් ආවා මේ. අත් පිටයි ණයටයි දෙකම ලක්ෂ 8යි. එහෙනම් ලක්ෂ 2 බෙදීම ලක්ෂ 8 ගුණ කිරීම 100 ප්‍රතිශතයක් විදිහට ගන්න පුළුවන්. මෙතනට එහෙනම් 4යි 4 වරක් 25යි කියලා කියන්නේ 125යි. හරිනේ? ඔන්න එහෙනම් පළවෙනි කාලේ ඉවර කරගත්තා මම දල ලාභ අනුපාතය 125යි. දැන් එන සුද්ධ ලාභ අනුපාතය හොයන්න. ඒ සුද්ධ ලාභ අනුපාතය හොයන්න. සුද්ධ ලාභ අනුපාතය හොයනකොට සුද්ධ ලාභයේ බෙදීම විකුණුම. දැන් ව්‍යාපාරේ සුද්ධ ලාභය කීයක් තිබ්බද? සුද්ධ ලාභය. මෙතන සුද්ධ ලාභය කියලා කියන්නේ බදු පෙර සුද්ධ ලාභය. බදු පෙර සුද්ධ ලාභය. බදු පෙර සුද්ධ ලාභය. බදු පෙර සුද්ධ ලාභය කීයද? බදු පෙර සුද්ධ ලාභය 1,20,000යි. එහෙනම් ඔයාලා හොයනකොට බදු පෙර සුද්ධ ලාභය 1,20,000 බෙදීම ලක්ෂ 8. ගුණ කිරීම 100. කීයක් දෙන්නේ කියලා බලන්න. බදු පෙර සුද්ධ ලාභය एक लाख से 20,000 බෙදීම ලක්ෂ 8 ගුණ කිරීම 100. යට 15යි. හරි නේද? 15යි. ප්‍රතිශතය 15යි. හරි 15ක් ආවා. ඔන්න ඒක ඉවරයි. ඊගොඩ මම ඔයාලට හොයන්න කිව්වේ ආයෝජන ප්‍රතිලාභ. මම ඔක එක දිගටම ප්‍රතිලාභ අනුපාතයන් ටික දීගෙන ගියා ඈ. හරි? ඊගොඩ මම කිව්වා මුළුවත්කම් ප්‍රතිලාභ අනුපාතය. දැන් මුළුවත්කම් ප්‍රතිලාභ අනුපාතය හොයනකොට බදු අය කිරීමෙන් පසු සුද්ධ ලාභය. බදු අය කිරීමෙන් පසු සුද්ධ ලාභයට එකතු කරන්න කිව්ව මොකද්ද? පොලිය. බදු අය කිරීමෙන් පසු සුද්ධ ලාභය කීයද? බදු අඩු කළ පසු සුද්ධ ලාභය 80000යි. තේරුම් ගන්න ඈ. දැන් එහෙනම් බදු අඩු කළ පසු සුද්ධ ලාභය 80000යි. මේකට එකතු කරන්නලු පොලිය. පොලිය කීයක් තිබ්බද? පොලිය වියදම් තිබ්බා 12000. එහෙනම් මේ 12000 මේකට එකතු කරන්න ඕන. ඔයාලා සූත්‍රය ලියලා ඉන්න ඕනේ ඈ. බදු අඩු කළ පසු ලාභයට එකතු කරන්න කිව්වා පොලී වියදම්. පොලී වියදම් තිබ්බා 12000. මුළු වත්කම් කීයද ව්‍යාපාරේ? මේ ඔක්කොගේ වත්කම් කීයද? ස්ථාවර වත්කම් ලක්ෂ 7යි, ජංගම වත්කම් ලක්ෂ 3යි. මුළු වත්කම් ඔක්කොම ව්‍යාපාරේ කීයද? ලක්ෂ 10යි. ලක්ෂ 10යි. එහෙනම් ලක්ෂ 10 ගුණ කිරීම 100. එහෙනම් දැන් ඔයා හොයනකොට 92000 නේද? 92000 නේ තියෙන්නේ. 92000 බෙදීම ලක්ෂ 10. ගුණ කිරීම 100. කීයද? 9.2යි 100ට. හරි? 9.2යි. නමය දශම 2යි. අපහැදිලි නම් තේරුම් නැත්තම් අහන්න. හරි?
ඊගොඩ අපේ මොනවා සුද්ධ වත්කම්. හරි? සුද්ධ වත්කම්. දැන් සුද්ධ වත්කම් ගත්තේ කොහොමද? මුළු වත්කම් වලින් ජංගම වගකීම් ටික අඩු කරන්න කිව්වා. ඒකල තමයි අපි ගත්තේ මොකද්ද? සුද්ධ වත්කම්. මුළු වත්කම් ලක්ෂ කීයද? 10යි. ජංගම වගකීම් කීයද? 1,50,000. එතකොට එහෙනම් මුළු වත්කම් වලින් ජංගම වගකීම් අඩු කරපුවාම එන්නේ 8,50,000යි. ඒක ඕනනම් ගන්න පුළුවන්. බදු අඩු කිරීමෙන් පසු සුද්ධ ලාභය වෙනස් වෙන්නේ නැහැ. ඒක හැමමයි. පොලි එකතු කරනවා ඒක හැමමයි. හැබැයි සුද්ධ වත්කම් ගැනීම සඳහා මුළු වත්කම් වලින් අඩු කරනවා මොකද්ද? ජංගම වගකීම් 1,50,000. ජංගම වගකීම් 1,50,000 අඩු කරන්න ඕනේ. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. දැන් එහෙනම් 92,000 බෙදීම 8,50,000 ගුණ කිරීම 100 10.82 100ට 10.82යි 100ට දහයයි දශම අටයි දෙකයි 100ට හරි ඔන්න शुद्ध वत्कम प्रतिलाभ अनुपातය शुद्ध वत्कम प्रतिलाभ अनुपातය ඊගාට හොයන්න කිව්වා අයිතිකරුවන්ගේ ප්‍රාග්ධන ප්‍රතිලාභ අනුපාතය බදු අඩු කිරීමෙන් පසු සුද්ධ ලාභේ වර්ණීය ලාභාංශ අඩු කරන්න බදු අඩු කළ පසු සුද්ධ ලාභේ කීයද 80000යි ඒක හරි ඊට පස්සේ අඩු කරන්න මොනවද අපිට වර්ණීය ලාභාංශ කීයක් තියෙනවද මේකේ 8000ක් තියෙනවා මේ වර්ණීය ලාභාංශ මේකෙන් අඩු කරන්න 8000 එතකොට सामान्य कोटस प्राग्धනයේ සංචිතයි මේකට එකතු කරගන්න ඕනේ. ඊට යට ඊට උඩ බදු අඩු කළ පසු ලාභයෙන් අඩු කරන්න වර්ණීය ලාභාංශ 8000 ඊට යට सामान्य කොටස් සහ මොනවද සංචිත මෙන්න सामान्य කොටස් 5,40,000යි මෙන්න සංචිත කීයද 60,000යි එහෙනම් 5,40,000 එකතු කිරීම 60,000 දැන් ඉර උඩ තියෙන්නේ කීයද 72,000යි ඉර යට තියෙන්නේ 1,06,යි ಗುಣ කරන්න 100 හරි එතකොට එනවා අපිට අයිතිකරුවන්ගේ ප්‍රාග්ධන ප්‍රතිලාභ අනුපාතය. ඔයාලා සූත්‍රය ලියාගෙන ඔය ගණන් ටික දාගන්න ඈ. 72,000 බෙදීම ලක්ෂ 6 ගුණ කිරීම 100. හරි 72,000 බෙදීම ලක්ෂ 6 ගුණ කිරීම 100 අපිට එනවා 100ට 12 හරි උත්තරේ එනවා 100ට 12 එහෙනම් අයිතිකරුවන්ගේ ප්‍රාග්ධන ප්‍රතිලාභ අනුපාතය කීයද 100ට 12යි අයිතිකරුවන්ගේ ප්‍රාග්ධන ප්‍රතිලාභ අනුපාතය 100ට 12යි හරි right මොකද ඔයාලා අනුපාත ටික ඔක්කොම එකිනෙක පැහැදිලිව දීලා ඉවර වෙලා මේ ගණන් හදන්නේ ඈ ඉක්මනින් හදාගෙන යනවා නෙවෙයි හරි ඊගොල්ලෝ අපි යනවා ජංගම වත්කම් අනුපාතය අන්න දැන් ජංගම වත්කම් අනුපාතේ එනකොට ජංගම වත්කම් කීයක් තියෙනවද ලක්ෂ 3යි ජංගම වගකීම් කීයද 1,50,000යි එහෙනම් ඔයාලට එනවා ජංගම වත්කම් බෙදීම ජංගම වගකීම් ජංගම වත්කම් ලක්ෂ 3යි ජංගම වගකීම් 1,50,000යි එහෙනම් උත්තරය 2යි නේද එතකොට මම එදා කිව්වා මේ උත්තරයත් එක්ක ඔයාලට ලියන්න පුළුවන් 2ට
එකයි. එහෙනම් වත්කම් දෙකකට වගකීම් තියෙන්නේ මොකද්ද? එකයි. මං කෝ හැම වෙලාවෙම දකුණු පැත්තේ එක ලියන්න. උත්තරය මෙතනින් දාගන්න. එතකොට වගකීම් එකකට වත්කම් කීයද තියෙන්නේ කියලා තමයි උත්තරෙන් එන්නේ. එතකොට මෙතන 1.5ක් ආවොත් වගකීම් එකක් වෙනුවෙන් වත්කම් තියෙන 1.5ක්. දැන් මේක හොඳයිද නැද්ද? මම දෙන්න තියෙනවා රුපියලක්. හැබැයි මං ගාව තියෙනවා රුපියල් 2ක්. නේද? ඒක නෙමෙයි කියන්නේ 2යි කියන්නේ. දෙකට එකක්. එක තමයි හැම වෙලාවෙම දකුණු පැත්තේ. හරි? ඒ කියන්නේ වගකීම් තමයි හැම වෙලාවෙම එකක් කියලා පෙන්නන්නේ. ඒතර වගකීම් එකක් වෙනුවෙන් වත්කම් කීයක් තියෙනවද කියලා තමයි මේකේ පෙන්නන්නේ. එහෙනම් දෙකක් තියෙනවා. වත්කම් නම් දෙකක් තියෙනවා. හොඳයි. හොඳ තත්ත්වයක් ඕකේ. හරි. right. ඊගාවට තියෙන්නේ මොකද්ද? ක්ෂණික වත්කම් අනුපාතය. ක්ෂණික වත්කම් අනුපාතය ගන්නකොට මොකද කරන්නේ අපි? ජංගම වත්කම් වලින් අපි අඩු කරන්න ඕනේ අවසන් තොගය, ඒ වගේම ඉදිරියට කළ වියදම්. අවසන් තොගය සහ ඉදිරියට කළ වියදම් අඩු කරන්න ඕනේ. එහෙනම් කලින් ගෙවූ වියදම් කියලා කියන්නේ. අවසන් තොගය කීයද මේකේ? මේ තියෙන අවසන් තොගය 1,40,000යි. අවසන් තොගය. කලින් ගෙවූ වියදම් කීයද මේ? 10,000යි. එහෙනම් 1,40,000 ධන 10,000. මේක මොකද කරන්න ඕනේ අපි? අඩු කරන්න ඕනේ. එතකොට ඒක අඩු කරපුවාම අපිට මෙතන උඩ එන්නේ ඉර උඩ එන්නේ 1,50,000යි. ඉර යටත් එන්නේ 1,50,000යි. උත්තරය 1:1. එතකොට ක්ෂණික වත්කම් අනුපාතය වත්කම් සහ වගකීම් ගත්තොත් 1:1. වගකීම් එකක් සඳහා වත්කම් තියෙන්නේ ක්ෂණික වත්කම් තියෙන්නේ අපි කියන්නේ ඇසිඩ් ටෙස්ට් කියලා කියන්නේ 1යි. හොඳ මට්ටමක්. ඔයිට වඩා තා චුට්ටක් හරි වැඩි වෙලා තිබ්බා නේද? එකට වඩා අඩු වුණොත් හොඳටම හොඳ නෑ. ඒ කියන්නේ වගකීම් ටික පියව ගන්නවත් බෑනේ. ඔයාලා ඔය ගණන් වලට බය වෙන්නවත් කලබල වෙන්නවත් ඕනේ නෑ. ඕවා හදන්නේ අපි පැහැදිලිව අවබෝධ වීම සඳහා. දැන් විභාගයට දෙනකොටත් පැහැදිලිවම ওই වගේම විදිහට තමයි දෙන්නේ. ඒතර ඔය ශේෂපත්‍ර ආරෝපණය පැහැදිලිවම දෙනවා ඈ. එහෙනම් බය වෙන්න එපා කිසිම වෙලාවක. තියෙන එක පිටපත් කරන්න තියෙන්නේ. නමුත් දැනගෙන ඉන්න ඕනේ අපි. හරි. අපි ඊගාවට එන්නේ මොනවටද? ක්‍රියාකාරී අනුපාතයන් වලට එන්නේ. ක්‍රියාකාරී අනුපාතයන් යටතේ අපි ඉස්සල්ලාම ගණනය කරන්නේ තොග පිරිවැටුම් අනුපාතය. විකුණු භාණ්ඩවල පිරිවැය. මේකේ විකුණු භාණ්ඩවල පිරිවැය කීයද? අනුපාතයට අදාළ සූත්‍රය ලියා ගන්නකො. විකුණු භාණ්ඩවල පිරිවැය බෙදීම සාමාන්‍ය තොගය. හරිද? විකුණු භාණ්ඩවල පිරිවැය තියෙනවා මේ ලක්ෂ 6යි. විකුණු භාණ්ඩවල පිරිවැය ලක්ෂ 6යි. මේක බෙදන්න කියනවා මොකෙන්ද? සාමාන්‍ය තොගෙන්. සාමාන්‍ය තොගේ ගන්න කොහමද? ආරම්භක තොගයයි අවසන් තොගයයි එකතු කර ගන්න ඕනේ. මේ සාමාන්‍ය තොගේ ලක්ෂයයි අවසන් තොගේ 1,40,000යි. දෙක එකතු කරා 2,40,000යි. ඒක දෙකෙන් බෙදුවා. එතකොට සාමාන්‍ය තොගේ නම් කීයද? 1,20,000යි. 1,20,000යි. එතකොට ලක්ෂ 6 බෙදීම 1,20,000 කියලා කියන උත්තරය 5යි. එහෙනම් තොග පිරිවැටුම් අනුපාතය 5යි. තොග පිරිවැටුම් අනුපාතය 5යි. අපහැදිලි නම් අහන්න.
ඊගාව එක මොකද්ද? තොග රඳවා ගැනීමේ කාලය. තොග රඳවා ගැනීමේ කාලය. ඒක හොයන්න පුළුවන් සූත්‍ර දෙකක් මම කිව්වා. එකක් ගත්තොත් දින 365 බෙදන්න ඕනේ තොග පිරිවැටුම් අනුපාතය. හරි? දින 365 බෙදීම තොග පිරිවැටුම් අනුපාතය. මේකේ තොග පිරිවැටුම් අනුපාතය කීයද? 5යි. තොග පිරිවැටුම් අනුපාතය 5යි. එහෙනම් දින 365 බෙදීම 5. එතකොට එනවා තොගයක් කොච්චර කාලයක් අපි ගාව තියෙනවාද කියලා. එහෙනම් දින 73ක් ආසන්න වශයෙන්. මෙතන උත්තරේ එන්නේ දින විදියට දින 73යි. තොග රඳවා ගැනීමේ කාලය දින 73යි. ඒ කියන්නේ අපේ ගබඩාවට එන තොගයක් කොච්චර කාලයක් තියෙනවද? දින 73ක් අපි ගාව තියෙනවා. හරි? දින 73ක් තියෙනවා. ඊගාවට අපි කතා කරන්නේ ණයගති පිරිවැටුම් අනුපාතය. ණයගති පිරිවැටුම් අනුපාතය. ණයගති පිරිවැටුම් අනුපාතය හොයන්නේ ණයට විකුණුම් බෙදනවා සාමාන්‍ය ණයගැතියෝන්ගේ. සාමාන්‍ය ණයගැතියෝ කියලා ගන්නේ මුල සහ අග ඉන්න ණයගැතියෝ. මේක ආනේ නම් මුල අග දීලා නැති නිසා අග ඉන්න කට්ටිය විතරක් අපි ගන්නවා. හරි? අග ඉන්න කට්ටිය විතරක් අපි ගන්නවා. මම ඒකේ ගාණෙදිත් කියලා කිව්වා. මේ බලන්න ණයට විකුණුම් කීයක් තියෙනවද කියලා. ණයට විකුණුම් තියෙනවා කීයක්ද? 5,40,000ක්. 5,40,000ක් ණයට විකුණුම් තියෙනවා. එතකොට සාමාන්‍ය ණයගැතියෝ ගන්න මෙතන ඉන්නේ ණයගැතියෝ 90,000ක්. මේ ඉන්නේ 90,000. එතකොට සාමාන්‍ය ගන්න මුලාව නැති නිසා මේ 90,000 විතරක් ගන්න. එහෙනම් දැන් අපිට ණයගැති පිරිවැටුම් අනුපාතය අපිට එනවා 5,40,000 බෙදීම 90,000. එතකොට අපිට එනවා කීයද? 6ක්. උත්තරය 6යි. උත්තරය 6යි. ඊට පස්සේ අපිට හොයන්න පුළුවන් ණය ගෙවීම් කාලය. නැවත ණය එකතු කිරීම කාලය. ණයගැති පිරිවැටුම් අනුපාතය 6යි. ඊළඟ සාමාන්‍ය ණය එකතු කිරීමේ කාලය. සාමාන්‍ය ණය එකතු කිරීමේ කාලය. දැන් ඒකත් හොයන්න පුළුවන් සූත්‍ර දෙකක් දුන්නා මම. ඒ දෙකෙන් පහසුම එක තමයි දින 365 එහෙනම් බෙදලා ගන්න පුළුවන් 6යි. නේද? දින 365 6න් බෙදලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය ණයගැති කිරීමේ කාලය සාමාන්‍ය ණයගැතියෝ ණයට විකුණුම් වලින් බෙදලා 365න් ගුණ කරන්නත් පුළුවන්. ඒතකොට බලමු අපි කොහොම ගත්තත් එකම උත්තරේ තමයි අපිට එන්නේ 365 බෙදීම 6 කියලා කියන්නේ ආසන්න වශයෙන් 60.83. 365 බෙදීම 6 60.83ක් කියලා කියන්නේ ආසන්න වශයෙන් 61ක් දින. දින 61ක්. දශම ගානාවට බෑනේ දවස්නේ අපි වෙන්නන්නේ. එහෙනම් දින 61යි. දින 61යි. හරි? දැන් ඔය විදිහටම ණය හිමි පිරිවැටුම් අනුපාතය හොයන්න ඕනේ. ඔතන චුට්ටක් මෙහෙම ලියලා ඉන්නකො. දැන් මේක මුදලටද ගත්තේ ණයටද ගත්තේ කියලා පෙන්නලා නැහැනේ. ඒ හින්දා ඔතන දැන ගැනීම සඳහා මම ලියන්නම්. ලියන්න මෙහෙම. මෙම ව්‍යාපාරයේ සියලුම ගැනුම් ණයට සිදු කර ඇත. හරි. දැන් බලන්න එහෙනම් මෙතන තියෙනවා කීයක්ද? ණයට ගැනුම් බෙදීම සාමාන්‍ය ණය හිමියෝ. ඔකනේ සූත්‍රය. ණයට ගැනුම් බෙදීම සාමාන්‍ය ණය හිමියෝ. දැන් මේකේ කොයි සාමාන්‍ය ණය හිමියෝ ඔන්න තියෙනවා ණයට ගැනුම් 6,40,000
මෙන්න ඉන්නවා ණය හිමියෝ මේ පැත්තේ 75000. හරි. බලන්නකො එහෙනම් කීය දෙන්නේ කියලා. 6,40,000 බෙදීම 75000. උත්තරය 8.53. 8.53. හරි. දැන් ඊගාව එක ණය හිමි මුදල් ගෙවීමේ කාලය. ණය හිමි මුදල් ගෙවීමේ කාලය. දැන් ණය හිමි මුදල් ගෙවීමේ කාලය වාට හොයාගන්න පුළුවන් පහසුවෙන්. ගන්න ණය හිමි මුදල් ගෙවීමේ කාලය. ණය හිමි මුදල් ගෙවීමේ කාලය අපි හොයන්නේ එහෙනම් ඒකත් අර විදිහටම 365 බෙදීම 8.5යි 3. මම දශමවල ගත්තේ නැත්තම් තවත් ඕක පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. හතලිස් 2.79 ආසන්න වශයෙන් 43. 43යි මොනවද? දින. දින 43යි. දැන් මුළුවත්කම් පිරිවැටුම් අනුපාතයයි ස්ථාවරවත්කම් පිරිවැටුම් අනුපාතය හොයන්න. හරි. මට කියන්න මුළුවත්කම් පිරිවැටුම් අනුපාතය. මුළුවත්කම් පිරිවැටුම් අනුපාතය හොයන්නේ කොහොමද? විකුණුම් බෙදනවා මුළුවත්කම් වලින්. හරිද? දැන් මේ ව්‍යාපාරයේ විකුණුම් අපිට හොයාගත්ත අපි කලින්ම මේ 8යි. මුළුවත්කම් කියලා 10යි ශේෂ පත්‍රයෙන් ගන්න. එතකොට එනවා විකුණුම් 8යි මුළුවත්කම් 10යි. එහෙනම් 10 බෙදීම 8. sorry 8 බෙදීම 10යි. උත්තරේ 0.8යි. එතකොට මුළුවත්කම් රුපියලකින් විකුණුම් තියෙනවා 780ක්. මුළුවත්කම් වගේ විකුණුම් ගත්තොත් එහෙම ඒ කියන්නේ මුළුවත්කම් වලින් අපිට උපයන්න පුළුවන් එක වත්කම් රුපියලකින් විකුණුම් වශයෙන් 780ක්. හොඳ තත්ත්වයක් හැබැයි මුළුවත්කම් වලට විකුණුම් කියන එක. ඉතින් එකටත් වඩා වැඩියෙන් යන්න පුළුවන් නම් තවත් හොඳයි. ව්‍යාපාරේ. සුද්ධවත්කම් පිරිවැටුම් අනුපාතය. දැන් සුද්ධවත්කම් ගන්නකොට මේක මොකද කරන්න ඕනේ? ඔව් මේකේ ස්ථාවරවත්කම් තමයි ගන්න වෙන්නේ. විකුණුම් මෙහෙම්මමයි. ස්ථාවරවත්කම් තමයි ගන්න වෙන්නේ. විකුණුම් 8යි. ස්ථාවරවත්කම් මේක කීයද? මේ 7යි. ස්ථාවරවත්කම් කියන 7යි. ස්ථාවරවත්කම් 7යි. එතකොට එහෙනම් 8 බෙදීම 7. දැන් ස්ථාවරවත්කම් වලට නම් අන්න වැඩි යගයක් ඇවිල්ලා 8 බෙදීම 7.
1.14 ඒ කියන්නේ ස්ථාවර වත්කම් වගේ ස්ථාවර වත්කම් රුපියලක් තියෙනවා ව්‍යාපාරයේ විකුණුම් සිද්ධ වෙලා තියෙනවා කීයක්ද 1.14ක් මොනවද විකුණුම් තියෙනවා හරි ඊගොල්ලෝ අපිට යන්න තියෙන්නේ මොකටද තෝලන අනුපාත වලට නේද තෝලන අනුපාතය යටතේ ණය ස්කන්ධ අනුපාතය හරි දැන් ණය ස්කන්ධ අනුපාතය යද්දී ඒකේ සූත්‍රය කොහොමද තියෙන්නේ නිශ්චිත පොලී හිමිකමක් සහිත දිගුකාලීන ණය ඉර උඩ නිශ්චිත පොලී හිමිකමක් සහිත දිගුකාලීන ණය ඒකේ අර්ථය ඔයාලට දාගන්න පුළුවන් වර්ණීය කොටස් ප්‍රාග්ධනයේ ලක්ෂයයි 108 ණය කර 1,50,000 ඉර උඩ එන්නේ වර්ණීය කොටස් ප්‍රාග්ධනයේ ලක්ෂයයි 108 ණය කර 1,50,000යි එතකොට ඉර උඩ තියෙනවා දෙකක් එකක් ලක්ෂයයි අනිත් එක 1,50,000යි ඉර යට එන්නේ මොකද්ද අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය කියන්නේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය සහ සංචිත මේ තියෙනවා සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය 5,40,000යි ලාභාලාභ කියන්නේ මෙන්න මේ සංචිතය එතකොට මෙතන තියෙනවා කීයක්ද 60,000ක් සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය 5,40,000යි සංචිත කියලා තියෙනවා 60,000ක් ඇත්තටම දැන් මේක මගේ ව්‍යාපාරය කියලා හිතන්නකෝ මගේ ව්‍යාපාරෙට මම දාපු ගාන තමයි 5,40,000 කියලා මම සංචිත වශයෙන් අරන් තියලා තියෙනවා පස්සේ ප්‍රයෝජනෙට ගැනීම සඳහා 60,000. ඒකත් මටමයි කියන එකක් නේ. ඒතකොට ඒකත් මේ පස්සේ තියෙනවා. ඒතකොට ඔක්කොම තියෙනවා කීයද? ලක්ෂ 6ක් තියෙනවා. ඉර උඩ තියෙනවා කීයක්ද? 2,50,000. ඉර යට තියෙනවා ලක්ෂ 6ක්. එහෙනම් බලන්න කීයද කියලා. ණය ස්කන්ධ අනුපාතය 2,50,000 බෙදීම ලක්ෂ 6. උත්තරය 0.412. 0.416. ආසන්න වශයෙන් 0.0.42. උත්තරේ මම කිව්වා එකට වඩා අඩු නම් මොකද්ද? මේක එකට වඩා අඩුයි. අඩු නම් අවතෝලනයක්. මේක හොඳයි. එකට වඩා වැඩිපුර වුණා නම් අධිතෝලනයක්. මගේ ව්‍යාපාරේ මගේ සල්ලි වලට වඩා ණය වැඩි වෙලා. එහෙම වුණොත් එච්චර සුදුසු නෑ නේද? ණයකාරව සමාජලාට ව්‍යාපාරය අල්ලා ගන්නත් පුළුවන්. ඒතර මේ වගේ තත්ත්වයක් ගැටලුවක් නෑ. හොඳ තත්ත්වයක්. ඊගායක මුළු ප්‍රාග්ධනයේට ණය අනුපාතය. මුළු ප්‍රාග්ධනයේට ණය අනුපාතය. මුළු ප්‍රාග්ධනයේට ණය අනුපාතය. දැන් ඒකේ සූත්‍රය තියෙන කොහොමද? නිශ්චිත පොලී අනුපාතයක් සහිත ණය ප්‍රාග්ධනය. අර දෙකම ඒක වෙනස් වෙන්නේ නැහැ. නිශ්චිත පොලී අනුපාතයක් සහිත ණය ප්‍රාග්ධනය. ඔන්න තියෙනවා ලක්ෂයයි 1,50,000යි. දැන් මෙතන මුළු ප්‍රාග්ධනය කියලා කියන්නේ ව්‍යාපාරයේ වෙනුවෙන් ආයෝජනය කරලා තියෙන මුදල් ප්‍රමාණය. මෙන්න මේ 5,40,000 කියලා කියන්නේ ආයෝජනය කරපු එකක්ද නැද්ද? එකක්. මම්ම දැම්මා. මේ ලක්ෂ කියන්නේ නාටක කරලා අරන් ව්‍යාපාරයට දාලා තියෙන්නේ. ඒකත් ව්‍යාපාරය ASCII තියෙන්නේ. මේ 60,000 ව්‍යාපාරය ASCII තියෙන්නේ. මේ ණයකර වලින් ගත්ත සල්ලි ව්‍යාපාරය ASCII තියෙන්නේ. එහෙනම් මේ හතරෙම එකතුව තමයි කියන්නේ අපි මොකද්ද? මුළු ප්‍රාග්ධනය කියලා. එහෙනම් මුළු ප්‍රාග්ධනය ඔයා වෙනම තැනකින් තරුවක් දාලා ලියා ගන්න මුළු ප්‍රාග්ධනය කියලා කියන්නේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය 5,40,000යි 100,000 වර්ණීය කොටස් ප්‍රාග්ධනය ලක්ෂයයි
සංචිත 60000යි 108 ණය කර 1,50,000යි. එතකොට 5යි 6යි 7යි 8යි 50. එන විදිය ලියා ගන්න. නැත්තම් පැටලෙන්න පුළුවන් නේ. මම ওই ගාන පැහැදිලිවම හදන්නේ. ඒ නිසා පැත්තකින් කට් ලියාගත්තට කමක් නැහැ. මුළු ප්‍රාග්ධනය එන්නේ කොහොමද කියලා. ඒ මුළු ප්‍රාග්ධනය සාමාන්‍ය ක්‍රොස් ප්‍රාග්ධනය 5,40,000යි, වර්ගීය ක්‍රොස් ප්‍රාග්ධනය ලක්ෂයයි, ලාභ විනිමය 60,000යි, 108 ණය කර 1,50,000යි. එහෙනම් මුළු ප්‍රාග්ධනය හැදෙනවා 8,50,000ක්. 8,50,000. දැන් බලන්න එහෙනම් 8,50,000 තියෙන නිසා උඩ තියෙනවා ඊට උඩ 2,50,000 බෙදීම 8,50,000 උත්තරය 2.941. ඒ කියන්නේ මේක 100 ගුණ කරා නම් ප්‍රතිශතයක් විදිහට ගන්න පුළුවන් අපිට කීයද 29ක්. ප්‍රතිශතයක් විදිහට ගන්නවා නම් 29.41. 29.41ක් 100ට. ඒතර මුළු ප්‍රාග්ධනයට ණය තියෙන්නේ ගත්තොත් එහෙම 129.41ක් කියලා තමයි ඔය කියන්නේ. හරි. ඊගාවට බලන්න පොලී ආවරණ අනුපාතය. පොලී ආවරණ අනුපාතය කියන්නේ බදු අය කිරීමට පෙර සුද්ධ ලාභය. බදු පෙර සුද්ධ ලාභය කීයද? මේ තියෙන 1,20,000යි. මේකට එකතු කරගන්න ඕන පොලිය. කීයද? 12,000යි. ඒකල බෙදන්න ඕනේ මොකෙන්ද? පොලියෙන්. සූත්‍රය ලියාගන්න බදු අඩු කිරීමට පෙර සුද්ධ ලාභය. බදු අඩු කිරීමට පෙර සුද්ධ ලාභය. එකතු කිරීම පොලිය. පොලිය මේකේ 12,000. බෙදීම පොලිය. වාර ගන්න කීයද කියලා එන්නේ. නේද? වාර ගන්න කීයද එන? 1,32,000 බෙදීම 12,000. 11 වතාව. මේක හොඳ තත්ත්වයක්. බැරි වෙලාවක් ව්‍යාපාරයේ බංකොලොත් වුණා 11 වතාවක් යනකම් පොලිය ඕන නම් ගෙවන්න පුළුවන් අපිට. ඒතර ඕනම ව්‍යාපාරයක් අපිට ණය දෙනවා නේද? දැන් අපේ රටට ණය දෙන්නේ නැත්නම් ඇයි? අපේ රට බංකොලොත් වෙලා තියෙන්නේ. දැන් අපි ගත්ත ණය ගෙවා ගන්න බැරි තැනට ඇවිල්ලා තියෙනවා. දැන් අපි බැංකුවකින් ණය කරගෙන අපි ගෙවුවේ නැත්නම් ක්‍රිප් එකට දානවා කියනවා නේද? එතකොට ඒ ලේකරේට ගියාට පස්සේ ආයෙ අපිට ණය දෙන්නේ නැහැ. ඒතර ලෝකේ රටවල් වලින් අපි ණය ගන්නකොට රටක් විදියට ණය ගත්තට පස්සේ යම් කිසි රටකට ඒ මුදල් නැවත අපි ගෙව්වේ නැත්නම් පොලියත් එක්ක එතකොට එයාලගේ ලේඛනයක් හදලා අපි ශ්‍රේණිගත කරලා පල්ලෙහාට දානවා. එතකොට ලෝකයේ අනිත් රටවල් ආයෙ අපිට ණයට දෙන්නේ නැහැ. හේතුව අපි ණය පැහැර හරින රටක් බවට ලෝකයා ඉස්සරහා පෙන්නනවා. එතකොට ඒ නිසා තමයි දැන් ලෝකේ මේ වෙලාවේ අපිට ඇති වෙලා තියෙන මේ ප්‍රශ්නේ විසඳගන්න කාගෙන්වත් ණයක්වත් ඉල්ල ගන්න බැරි හේතුව හද්දිබ්බාගේ හැම තැනින්ම ණය අරගෙන දැන් හදපු දේවල් වලින් අපිට ප්‍රයෝජනයක් නැති වෙලා තියෙන්නේ නේ. අර කියනවා වගේ අධිවේගී පාරවල් හදපු එක හොඳයි. නමුත් ඒ අධිවේගී පාරවල් හදපු එකද හොඳ? පෙට්‍රල් බෙහෙත් ටික නැතුව පෝලිං වල ඉන්න එකද හොඳ කියලා අහුවොත් එහෙම මිනිස්සු කියයි ඕකද වටින්නේ කියලා නේද? දැන් ගුවන්තොටුපළ වල හදපු එක හොඳයි. වරායවල හදපු එක හොඳයි. ක්‍රීඩා පිටි හදපු එක හොඳයි. හැබැයි ඒවට ගිය කෝටි ගාණක් ඩොලර් වලින් මේ රටේ දැන් මේ දවස්වල ඇති වෙලා තියෙන මේ ප්‍රශ්නේ විසඳ ගන්න බලන්නකෝ. නැවක් එනකම් බලාගෙන ඉන්න වෙලා තියෙනවා අපිට හේතුව මේ ණය ශ්‍රේණිගත කිරීමත් එක්ක නේද? නැවක් ආවා කියන්නේ ලොකු දෙයක්. ඉස්සර අපි දන්නේ නැහැ නැව වෙනවද යනවද කියලාවත් අපි දන්නේ නැහැ. හැබැයි දැන් නැවක් ආවා කියපුවාම තියෙන පොලිම කොච්චරද කියලා ඔයාලා දන්නවා. එතකොට අනිවාර්යයෙන්ම ඔයාලා ඉදිරි කාලය තුල හොඳට ඉගෙනගෙන යම් තැනකට ඇවිල්ලා අඩුම ගානේ විදේශ රටකටවත් යන්න හීනයක්වත් තියාගත්තේ නැත්නම් මොකද වෙන්නේ කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. යථාර්ථවාදී ප්‍රශ්නයක්. මම කියන්නේ මේ රට ඔක්කොම අතහැරලා දාලා පිටරට යන්න කියලා. නමුත් ඉගෙන ගන්න අය ඉගෙන ගත්ත අය බොහෝ දෙනෙක් මේ රට නුදුරු අනාගතේම දාලා යනවා. දැන් උනත් ඔයාලා එයාපෝට් එකට ගිහිල්ලා බැලුවොත් එතකොට પાස්පෝර්ට් කන්තරුවට ගිහිල්ලා බැලුවොත් යන ප්‍රමාණය කොච්චරද කියලා ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි. ඒ රට අපි වැටලා ඉන්න තැන. ඉතින් අපිට මේක ගැලවෙන්න පුළුවන් හොඳම දේ තමයි අපිට පෞද්ගලිකව ගැලවෙන්න පුළුවන්. අපි ඉගෙනගත්ත දේවල් තමයි පිටරට ගිහිල්ලා අපිට අලෙවි කරන්න තියෙන්නේ. ඒ නිසා එහෙම නැත්නම් අපේ රටේ ඉතුරු වෙලා තියෙන රස්සා ටික ගන්න පුළුවන් වෙන්නේ අපි ඉගෙනගත්ත දේවල් ටිකත් එක්ක විතරමයි. ඒක හොඳට මතක තියාගන්න.
right එහෙනම් මම යනවා ඊගාව එකට මොකද්ද ආයෝජකයන්ගේ අනුපාත එතකොට ආයෝජකයන්ගේ අනුපාත අපි අද දවසේ කතා කරපු ටික නේද කොටසක ඉපයුම් අනුපාතය එතකොට කොටසක ඉපයුම් අනුපාතය අපි හොයාගත්තේ කොහොමද කොටසක ඉපයුම් අනුපාතයේ බදු අඩු කළ පසු ලාභය වර්ණීය ලාභාංශ සැලකිල්ලට ගන්නවා නේද එතකොට බදු අඩු කළ පසු ලාභය මේකෙනම් බදු අඩු කළ පසු සුද්ධ ලාභය කීයද 80000යි බදු අඩු කළ පසු සුද්ධ ලාභය 80000යි දැන් මම විනාඩි 5ක් මෙහෙම දෙනවා ඔයාලා කොටසක ඉපයුම් අනුපාතයයි මිල ඉපයුම් අනුපාතයයි ඉපයුම් ඵලදා අනුපාතයයි හොයලා මෙසේජ් එකක් දාන්න මම මේ උත්තර තුන බලනවා මොකද මේ දැන් ටික ඉස්සලා කතා කරපු ටිකනේ ඒතර ඒ උත්තර තුන වෙනද අනුපාතය වෙනදපළ කොටසක වෙනද මිලක් දුන්නම කොටසක වෙනද පළ මිල මම දුන්නා ගාන යටින්ම දුන්නානේ කොටසක වෙනද මිල කීයද කියලා රුපියල් 33යි 725ක් කියලා දුන්නා ටග්ගාල ඔය තුන හොයන්න ඔය තුන හොයලා උත්තරේ දාන්න ඒ තුන බලන්න බෑ නැත්තම් වැඩක් නෑ නේද ටග්ගාල දාන්න
ඔය උත්තර දාලා නැහැ තාම කවුරු. දුශාන්ති මදුෂා ඔයාලගේ මේ ඉන්ඩෙක්ස් නම්බර එක නැද්ද? ඉන්ඩෙක්ස් නම්බර එක සටහන් කරගන්න ඕකේ ඈ. කියන්න මට ඉක්මනින්. දැන් මේ හදපු අන්තිමට හදපු ටික අහන්න මම. ආයෝජකයන්ගේ අනුපාතය අර්ථය කොටස කිපෙම අනුපාතය. බදු අඩු කළ පසු ලාභය කීයද? බදු අඩු කළ පසු ලාභය 80000යි නේද? එතකොට වර්ණීය ලාභාංශ කීයද? මේ වර්ණීය ලාභාංශ 8000යි. ඉතින් ඇයි යෝග බැරි වෙන්නේ කොහොමද? වර්ණීය ලාභාංශ 8000යි. එතකොට මේක බෙදන්න කියලා කියන්නේ මොකෙන්ද? නිකුත් කළ සාමාන්‍ය කොටස් සංඛ්‍යාව. නිකුත් කළ සාමාන්‍ය කොටස් සංඛ්‍යාව හොයාගන්න පුළුවන් 540000යි වටිනාකම රුපියල් 10න් බෙදුවාම සාමාන්‍ය කොටස් ගන්න එනවා. ඉතින් එක කොටසක් එහෙනම් රුපියල් 10යිලු මුළු වටිනාකම 540000යි. එහෙනම් 540000 බෙදුවා නම් 10න් එනවා කොටස් ගන්න කීයද කියලා. මේක කොටස ගානේ 20ක් කිව්වනම් 20ෙන් බෙදෙනවා. කොටස් 54000යි. එහෙනම් 72000 බෙදීම 54000. දැන් බලන්න කීයක් දෙන්නේ කියලා. 72000 බෙදීම 54000. එහෙනම් 1.733යි. 1.33යි කොටස ඉපෙීම. 1.33 කොටසක ඉපෙීම. හරි? 1.33. එහෙනම් මිල ඉපෙීම අනුපාතය. ටක් ගාලා හොයන්න. මොකද කොටසක වෙළඳ මිලත් මම දීලා තියෙනවා. කොටසක ඉපෙීමක් දීලා තියෙනවා. දැන් කොටසක ඉපෙීම අපි හොයාගත්තා. මිල ඉපෙීම අනුපාතය. දාන්න බලන්න කීයද කියලා. මිල ඉපෙීම අනුපාතය 25යි. හරි. මිල ඉපෙීම අනුපාතය 25යි. ඇයි කොහොමද 25ක් වෙන්නේ? ඔව් කොටසක වෙළඳ මිල ඇවිල්ලා 33යි 725යි. ඉපෙීම අනුපාතය 1.733යි. මේක බෙදපුවාම උත්තරය 25යි. බෙදපුවාම 25යි. ඒ වගේම ඉපෙීම පළදා අනුපාතය හොයන්න. ඉපෙීම පළදා අනුපාතය ඉපෙීම පළදා අනුපාතය කීයද වෙන්නේ? කොටසක ඉපෙීම කොටසක වෙළඳ මිලෙන් බෙදලා 100 වැඩි කරන්න. මේක උඩට මාරු කරලා මොකද ගන්න ඕනේ? 100 වැඩි කරන්න තියෙන්නේ නේද? කීයද දෙන්නේ? 4ක් කියලා කියන බලමු අපි. එතකොට මේ කොටසක ඉපෙීම 1.33යි. කොටසක වෙළඳ මිල 33යි 25යි. මේක වැඩි කරන්න 100ෙන්. ඒතකොට ප්‍රතිශතය ගන්න පුළුවන්. දැන් එහෙනම් ඇත්තටම 1.33 බෙදීම 33.25 වැඩි කිරීම 100 100 කීයද? 4යි. 104යි. හරි.
එහෙනම් ඔන්න මම ඔයාලට දීපු ශේෂපත්‍රය සහ ලාභ ගිණුම ඇසුරෙන්ම ඔය ගණන් ටික හදලා ඉවර කරා. හරි? ඒතර කාටවත් කියන්න බෑ මේක හැදුවේ නෑ කියලාවත් අනුපාඩු තිබ්බවත් කියලා කියන්න බෑ. මම අනුපාත ටික ඔක්කොම කතා කරලා ඒ අනුපාත වර්ගත් කතා කරලා ඒ එකිනෙකටත් වෙනමත් උදාහරණත් එක්ක ගිහිලා අවසානයේ පොදුවේ වෙළඳ හා ලාභ ගිණුමයි ශේෂපත්‍රය එකට එකතු කරලා මම ඔයාලට මේ අනුපාත ටික ගණන් ටික හදලා ඉවර කරා. ඔයාලගේ විභාග මට්ටමේදී මේ වගේ ලොකුවට, ඒ කියන්නේ ලොකුවට අහන්නේ ඇහුවත් අහන්න මෙන්න මේ විදිහටම වෙළඳ හා ලාභ ගිණුමයි ශේෂපත්‍රය දීලා ඕකේ තැනින් කීපයක් අහයි. හරිද? එතකොට ඒ ටික හදා ගන්න පුළුවන් නේ. ඒතර ඒ හැරෙන්න වෙන මොනවත් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව මේක මීට එහා ගිය සංකීර්ණ ගණන් ඔයාලගෙන් කිසිම වෙලාවක බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒතර මේකට අදාළව හැබැයි මම තව ගානක් මේ ශේෂපත්‍රයක් සහ ආදාය ප්‍රකාශයක් සම්බන්ධ කරගෙන තව ගානක් හදන්න මම ඔයාලට අවස්ථාවක් දෙනවා. ඒ සඳහා දැන් කාලය ගන්නෑ. හරි? ඒ සඳහා දැන් කාලය ගන්නෑ. ඒකට මම මේ ගාන ඩෙවලොප් කරලා ඔයාලට දෙන්න. ඔයාලා මේ ගාන හදලා උත්තර ටික මට දෙන්න මම බලන්න. හරිද? right. එහෙනම් අද දවසේ මම මෙන්න මේ අනුපාත ටික ඕන්න මම කතා කරලා එහෙනම් ඉවර කරනවා. ලබන සතිය අපි ඉතින් ඉහාට තියෙන කරුණු කාරණා ගැන කතා කරන්න යමු. එතකොට මට ලබන සතියේ දෙන්න එක chance එකක් දෙන්න මට බදාද බැරි වුණොත් මම අනිවාර්යයෙන්ම ඉපුරාදට පන්තිය දා ගන්නම්. ඔයාලා සහභාගී වෙන්න බැරි වෙන අය කලබල වෙන්න ඕනේ. මම හේතුව තමයි ඔයාලගේ මේ රෙකෝඩින් එක මම අනිවාර්යයෙන්ම YouTube එකට දානවා. මම කලින් වීඩියෝ ටික ඔයාලට දාලා නැද්ද? මම කියන්නේ ඔයාලට ડોક્ટર සිසිල් සල්ලප්පුආරච්චි කියන YouTube channel එක subscribe කරලා තියාගන්න. හේතුව සමහර වෙලාවට මම දාලා තියෙන්නේ ඒක මට සමහර වෙලාවට පොඩ්ඩක් අමතක වෙලා හරි පොඩ්ඩක් තියෙන කාර්යබහුලත්වයේ මත එහෙම වුණොත් එහෙම ඔයාලගේ group එකට දාගන්න බැරි වුණොත් හැරෙන්න අනිත් ටික මම ඔක්කොම ටක් ගාලා සම්පූර්ණ වෙන්න ඉස්සෙල්ලා එහෙනම් මේ දැනට කරපු පාඩම් තුනම ලෑස්ති කරලා මම දාලා දෙන්නම්. හරි නේද? හරි. වෙන මොනවද දැනගන්න තියෙනවද? ඔව් සහභාගී වෙච්ච නැති හැමෝටම කියන්නේ ඉක්මනින්ම සහභාගී ඒ කියන්නේ සම්බන්ධ වෙන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න. මොකද පන්ති ගණන් හදන වගේ දේවල් වලදී අපිට කතා බහ කරලා යන්න පුළුවන් නම් හොඳයි. කමක් නැහැ. එහෙනම් අපි අදට මේ කටයුත්ත මම ඉවර කරනවා. ලබන සතියේ බදාද තමයි පන්ති තියන්න බලාපොරොත්තු වෙන්නේ. බදාද යම් හේකින් බැරි වුණොත් මම ඔයාලට මැසේජ් එකක් දාලා සිකුරාදා කරන්න. හරි. එහෙනම් අද සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම බොහොමත් ස්තුතියි. පරිස්සමෙන් මේ සතිය ගත කරන්න. බොහොම ස්තුතියි.